ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ප්‍රශ්න කරදර. දෙමව්පියෝ දරුවෝ පොඩි කාලේ හිතනවා දරුවෝ උස්මහත් වුණාට පස්සේ ප්‍රශ්න කරදර ඉවර වෙයි කියලා. ඊට පස්සේ හිතනවා ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ ප්‍රශ්න ටික ඉවර වෙයි කියලා. ඊට පස්සේ කල්පනා කරනවා රස්සාවක් කරනකොට මේ ප්‍රශ්න කරදර ටික ඉවර වෙයි කියලා. රස්සාවක් කරද්දී හිතනවා විවාහ වුණාට පස්සේ දරුවන්ගෙන් නිදහස් වුණාට පස්සේ මේ ප්‍රශ්න කරදර ඉවර වෙයි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දරුවෝ විවාහ වෙලා තමන්ගේ දරුවෝ බලා ගන්නවා වගේම තමන්ගේ දෙමාපියන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙද්දී දෙමාපියන්ට තව තවත් ප්‍රශ්න වැඩි වෙනවා. දෙමාපියන්ට මුණුබුරන්ගේ මිනිබිරියන්ගේ ප්‍රශ්න එකතු වෙනවා. බැඳීම් තවත් වැඩි වෙනවා. ප්‍රශ්න කවදානම් මේ ප්‍රශ්න ඉවර වේද? ජීවිත ගමනේ උපන්දා ඉඳලා මැරෙන කල්ම අපි ප්‍රශ්නත් එක්කමයි ජීවත් වෙන්නේ. සංසාර ගමනමත් ඒ විදිහමයි. ඉතින් මේ ප්‍රශ්න ඉවර වෙන්නේ කවද්ද? ජීවිතයට මුහුණ දෙනකොට මේ ප්‍රශ්නවලට ධාර්මික අවවාදයන්, දහම් උපදෙස් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ නිසාම ප්‍රශ්නත් එක්ක ජීවිතය ගෙන යන්න දහම් අවවාදයන් අතිශයම වැදගත්. මේ සන්ධ්‍යාවේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් මේ ධම් සභා මණ්ඩපය ගොඩනගන්න. ඒ ඔබේම ප්‍රශ්න වෙනුවෙන්, අපේ ප්‍රශ්න වෙනුවෙන්, ජීවිතයේදී අපිට හමු වෙන ප්‍රශ්න වෙනුවෙන්. පින්වත් ස්වාමීන් වහන්සේ අද සන්ධ්‍යාවේදීත් අප වෙත මහත් කරුණාවෙන් මේ ධම් සභා මණ්ඩපයට වැඩම කළා. අපි මුලින්ම උන්වහන්සේ පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගන්නවා. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ ධම් සභා මණ්ඩපය ශ්‍රද්ධා රූපවාහිනිය වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ඒ වගේම ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල අවකාශයන් ඔස්සේ මුළු මහත් ලෝකයේ සිසාරා විසුරුවා හරින්නට බැතිබර විකාශන දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. සැප්තැම්බර් මාස 11 වන දින ජන්මදිනයේ දින දැනට අසනීප තත්වයෙන් පසුවන දුෂ්මන්ත රණසිංහ මල්ලීට නිදුක් නිරෝගී සුවයවත් ඒ වගේම දීර්ඝායුෂත් පැතීම පිණිස කතන හැකියාව ලැබීම පිණිසත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික දුෂ්මන්ත රණසිංහ සාලිය රණසිංහ පියාණන් තලතා ඒකනායක මෑණියන් ඇමරිකාවේ පදිංචි අංජලී ජයවීර සහෝදරිය සහ සුධර්මන් ජයවීර අයියා විසින් තමයි අද දවසේදී මේ පැතිබර දායකත්වය එකතු කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කමක් තිබෙනවා ඔබේ දහම් ගැටලු මේ ධම් සභා මණ්ඩපය වෙත යොමු කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ මුල් අනුශාසනාවෙන් පසුව සූදානම්ව සිටින ඔබගේ දහම් ගැටලු වෙනුවෙන් පින්වත් අනුශාසනාවන් සිදු කරන්න අපි දුරකථන අංකය ඔබට මතක් කරනවා. සුපුරුදු දුරකථන අංකය 0112548400 0112548400 කියන දුරකථන අංකය මෙතෙන් සිට ඔබට විවෘත වෙනවා. එහෙනම් අපි දැන් ඉඩකඩ වෙන් කරගනිමු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවන් විසිට. අපි පින්වතුනි සාදුනාද නන්දමින් පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. මෙතෙන් සිට අප වෙත මහත් කරුණා පෙරදරිව ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන සේක්වා. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පළමු කොට අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, සතියකට පස්සේ ධම් සභා මණ්ඩපය සජීවී දහම් කතිකාවත එක්ක අද ඔබ මේ එකතු වෙන්නේ. අද ධම් සභා මණ්ඩපය අපි වෙන් කරන්න කල්පනා කළා දූල පුතාලට විශේෂ අනුශාසනාවක් කරන්න. අද ධම් සභා මණ්ඩපයේ අනුශාසනාව විශේෂයෙන් වෙන් වෙන්නේ දරුවන්ට. ඒ නිසා මම මේ අනුශාසනාව ආරම්භ කරන්න පෙර සිහිපත් කරනවා පින්වතුන්ලාට තමන්ගේ දූ දරුවෝ ධම් සභා මණ්ඩපයේ නරඹන්න සහසම්බන්ධ වෙලා නැත්නම් දැන් සම්බන්ධ කරගන්න. ධම් සභා මණ්ඩපයේ අද අනුශාසනාව ඒ දරුවන් උදෙසා. දෙමාපියන් මේ දරුවෝ ළඟට සමීප කර ගන්නකන් මම අද දායකත්වය සිහිපත් කරන්නම්. අද මේ උතුම් දහම් කතිකාවතට දායකත්ව දරන්නේ සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා ජන්මදිනය යෙදුණු මේ වෙනකොට අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් දුෂ්මන්ත රණසිංහ මල්ලිට
නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් කතන හැකියාව ලැබීම පිණිස මේ පින් හේතු වේවා කියන අරමුණින් යුක්තව ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික ඒ දුෂ්මන්ත රණසිංහ මහත්මයාගේ පියාණන් සාලිය රණසිංහ පියාණන් තලතා ඒකනායක මෑණියන් ඒ වගේම ඇමරිකාවේ පදිංචි අංජලි ජයවීර සහෝදරිය සහ සුධර්මන් ජයවීර අයියා කියන මේ පින්වතුන්ලා විසින්. ඉතින් ඒ දුෂ්මන්ත රණසිංහ මහත්මයාට මේ ධර්ම දාණය ඒකාන්ත වශයෙන් නිදුක් නිරෝග සුවය පිණිසම හේතු වේවා කියන අදහසින් අපි ධර්මයේ ශ්‍රවණය කරමු. විශේෂයෙන් දූලා පුතාලා වෙනුවෙන් අද දම් සභා මණ්ඩපයේ මේ අනුශාසනාව වෙන් කරන්න අපි කල්පනා කළේ පින්වතුනේ, පින්වත් දුවේ පුතේ, මේ වෙනකොට අපිට සමාජය තුළ අහන්න ලැබෙන දේවල් නිසා. එහෙමයි. අපිට බොහෝ දේ අහන්න ලැබෙනවා මේ සමාජය තුළ. ඒ අහන්න ලැබෙන දේවල් වල ඇතැම් දේ අපිට අතහැරලා දාන්න පුළුවන් දේවල්. ඇතැම් දේවල් වලට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපිට මේ වර්තමානයේ කීපයක්ම අහන්න ලැබුණා දූලා පුතාලා සම්බන්ධයෙන්. එහෙමයි. අධ්‍යාපනය ලබන වයසේ, ඊටාම ලපටි වයසේ දූලා පුතාලා සම්බන්ධයෙන් අපිට අහන්න ලැබුණා බොහොම සෝචනීය කතා. එහෙමයි සහෝදරයා. මාධ්‍ය තුල ඒක මාධ්‍ය වාර්තාකරණයක් විතරයි. මෙහෙම එකක් වුණා කියලා කියනවා. ඉන් එහා කතාවක් නැහැ. මේකට මූලිකම හේතුව වුණේ මේ වසංගත රෝගී තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා තාක්ෂණයට සම්බන්ධ කරන්න සිද්ධ වුණා දරුවන්ව. එහෙමයි. දැන් මේ සෝචනීය කතා පුවත් අතරේ අපිට අහන්න ලැබුණා බොහෝම අනුවේදනීය සිදුවීම්. ඒක එකක් තමයි අවුරුදු 14ක දුවක් සම්බන්ධයෙන් අපිට අහන්න ලැබුණා. ඒ දුවගේ අම්මගේ තාත්තගේ ජීවිතේ සම්පූර්ණයෙන් අසාර්ථකයි. එහෙමයි. ඒ දුවට තේරෙන වයස වෙනකොටම අම්මා තාත්තා දෙන්නම ඒ දුවගෙන් වෙන් වෙනවා. ඒ දරුවාව හදාගන්නේ ආච්චි අම්මා. අපිට මේ වීඩියෝ පටය නරඹන්න ලැබුණා. ඒ වීඩියෝ පටයේ පින්වතුනේ ඒ ආච්චි අම්මා කතා කරනවා. ඒ දුවව හදාගන්න ඒ ආච්චි අම්මා නොවිදිනා දුක් විඳා. මහා කැපකිරීමක් කළා. ඒ දුව ඊටාම පුංචි කාලේ දුව වඩාගෙන හිඟා කෑවා කියනවා ගයක් ගානේ. ගයක් ගානේ ගිහිල්ලා මෙහෙකාරකම් කළා. කුලී වැඩ කළා. එහෙම කරලා තමයි මේ දරුවට බත් කටක් කන්න දුන්නේ. ඒ ආච්චි අම්මා වේල් ගණන් නොකා අර දරුවට කන්න දුන්නා. එහෙමයි. තමන්ගේ ශරීර දුර්වලකම් නොහිතා ඒ ආච්චි අම්මා දකින්නකොට පේනවා ඒ ආච්චි අම්මගේ වයස අවුරුදු 59ක්. නමුත් 59කට වඩා ඒ ආච්චි අම්මට පෙනුම එහෙමයි. වැහැරිලා අර දරුවා වෙනුවෙන්. ඒ දරුවත් මේ ආච්චි අම්මත් එක්ක හරි සමීපෙන් ඉඳලා තියෙනවා. ආච්චි අම්මා ළඟමයි කියනවා නිදාගන්න. කළුවරට බයයි ආච්චි අම්මා තුරුල් කරගන්නවා හදිස්සියේ කළුවරක් ආවොත්. අකුණු ගහනකොට බයයි. අකුණු ගහද්දි දුරක හිටියොත් එහෙම දුවගෙන ඇවිල්ලා ආච්චි අම්මව තුරුල් කරගන්නවා. එහෙම ආදරෙන් ඉඳලා තියෙනවා. ඒ දරුවාගේ ජීවිතේ වයස අවුරුදු 13 වෙනකන්. වයස අවුරුදු 13ේදී මේ වසංගත රෝගී තත්ත්වයේ ලෝකේ පැතිර යාමත් එක්ක ඒ දරුවා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කියලා ඒ දරුවාට ඉල්ලනවා ජංගම දුරකථනයක්. ආච්චි අම්මට තාක්ෂණය ගැන මහා දැනුමක් නේ. ජංගම දුරකථනයක් ලබා දෙනවා. ඒ ජංගම දුරකථනය ලබා දුන්නට පස්සේ තමයි ඒ දරුවා වැඩිවියටපත් වෙන්නේ. වැඩිවියටපත් වෙලා අවුරුද්දක කාලයක්වත් ගත වෙන්න පෙර ඒ දුවගේ වයස අවුරුදු 14ක් වෙලා තියෙද්දී මේ ජංගම දුරකථනයෙන් ඊටාම නොහොබිනා සම්බන්ධයක් පටන් ගන්න. ඒ සම්බන්ධයේ මොකක් හෝ කාරණාවක් නිසා ඒ දරුවා එල්ලිලා මැරුණා. අවුරුදු 14දී. දැන් මං හිතන්නේ මේ මා කියපු සිදුවීම සාමාන්‍ය මාධ්‍ය තුළ පින්වතුන්ලා දකින්න ඇති. එතකොට අපිට මෙහෙම කතා අහන්න ලැබෙනවා. ඊළඟට මේ දෙමව්පියන්ගේ හිත් බිහිතියට පත් වෙන කතා.
දරුවෙකුට පොඩි අවවාදයක් කරන්න බෑ. දරුවෙකුට චුට්ටක් සැර කරන්න බෑ. අර හොඳට ඉගෙන ගන්න පුළුවන් වයසේ අවුරුදු 15ක දරුවෙක් හොඳට ඉගෙන ගන්න පුළුවන් පිරිමි දරුවෙක්. පන්තියේ හොඳට ලකුණු පෙන්නපු දරුවෙක්. මේ ජංගම දුරකථනය අරන් දුන්නාට පස්සේ ඒකෙන් යාළුවොත් එක්ක එකතු වෙලා යාළුවෝ සමග ගේම් එකක් පටන් ගත්තා. එහෙමයි. හැම තිස්සෙම බලද්දි ගේම් එකේ අම්මලාට හිතවාවන්නේ. අම්මලා ඒ නිසා සැර කළා. ඒ සැර කරාට පස්සේ මේ දරුවා තීරණය කළා ඉල්ලිලා මැරෙන්න. එතකොට බලන්න හරි සෝචනීය කතාවක් තියෙනවා මහත්තයා මේකේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි කල්පනා කළා මේ තාක්ෂණික උපකරණ පරිහරණය සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට අපිට කියන්න පුළුවන්කමක් නැහැ ඒක කරන්න එපා කියලා. මොකද අධ්‍යාපනය වෙනුවෙන් ඊළඟට අනිකුත් කටයුතු බොහෝමයක් වෙනුවෙන් තාක්ෂණික උපකරණ තමයි මුලට අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කළා දූල පුතාලට විශේෂ අවවාදයක් කරන්න. මේ අවවාදය දූල පුතාලා වෙනුවෙන් දරුවනේ තමන්ගේ දෙමව්පියෝ ගැන හිතන්ට දක්ෂ, තමන්ගේ දෙමව්පියන්ගේ දුක තේරෙන, තමන්ගේ දෙමව්පියෝ තමන්ට කරපු කැපකිරීම තේරෙන දරුවෝ වෙන්න. අපිට කොච්චර වටින දෙමව්පියෝ හම්බ වෙලා තියෙනවද? අපිට කොච්චර අපේ ජීවිතයට සැපය පහසුව දෙන්න කැප වෙන දෙමව්පියෝ හම්බ වෙලා තියෙනවද? එහෙමයි. දෙමව්පියෝ කිසි අඩුවක් නොකර දැන් ওই තාක්ෂණික උපකරණයක් කියලා කියන්නේ මහත්තයා සාමාන්‍ය අම්මා තාත්තා කෙනෙකුට දරන්න අමාරුයි. ඒකට යන වියපැහැදන් සාමාන්‍ය අම්මා තාත්තා කෙනෙකුට දරන්න අමාරුයි. නමුත් දරා ගන්න අමාරුව තිබුණත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ කියලා අපේ අම්මලා තාත්තලා ඒව අරන් දෙනවනේ. එහෙමයි. අරන් දීලා ඒකට මාසෙකට මෙච්චරක් යනවා කිව්වොත් ඒ ඔක්කොම කොහොම හරි පියවනවනේ. මොන ලෝකයකට ණය වෙලා හරි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ දරුවන්ට මේක සිහි කරගන්න දක්ෂකමක් නැහැනේ. අපි ඒ නිසා ඔබට මේ තමන්ගේ දෙමව්පියන්ගේ දැන් ඉන්න අම්මා තාත්තගේ වටිනාකම තේරෙන්න පුංචි කතාවක් ඔබට කියලා දෙනවා. ඒ කතාව සිද්ධ වුණේ මෙහෙ නෙමෙයි ඉන්දියාවේ. ඉන්දියාවේ එක දුප්පත් පවුලක්. ඒ පවුලේ ගෘහමූලිකයා තාත්තා කරත්ත තල්ලු කරන රස්සාව කළේ. ඒ කරත්ත තල්ලු කරන රස්සාවෙන් දවසකට උපයන මුදල උපරිම ඉපුයත් ඉන්දියන් රුපියල් 80යි. ඒ ඉන්දියන් රුපියල් 80න් වේල් 3ක් පිරිමහන්න පුළුවන්කමක් නැහැ. ඒගොල්ලෝ චූටි කාලේ ඉඳලා කන්නේ වේල් 2යි. අනිත් වේලකට වතුර ටිකක් බීලා බඩේ ගින්දර නිවා ගන්න ඒගොල්ලන්ට සිද්ධ වුණා. මේ පුංචි දුවගේ ගෙදර තිබුණේ ලොකු පිට්ටනියක් ළඟ. මේ පිට්ටනියේ සල්ලි තියෙන පවුල්වල දරුවෝ ඇවිල්ලා හොකී ක්‍රීඩාව පුහුණු වෙනවා. පුහුණුකාරයෙක් හොකී පුරුදු කරනවා. මේ චූටි දුවට නිතරම සද්ද ඇහුණේ මහත්තයා ඔය හොකී ක්‍රීඩාව සම්බන්ධයෙන්. ඒ සද්ද බද්ද මෙයාට ඇහෙනකොට මෙයා චූටි කාලේ ඉඳලා ආස කළා අර හොකී පිටි අරගෙන ඒ ක්‍රීඩා කරන ක්‍රීඩාවට. එහෙමයි. මෙයා නිරන්තරයෙන් ගිහිල්ලා මේ චූටි වයසේදී මේ පුහුණුකාරයෙක්ගෙන් අහලා තියෙනවා. අනේ මටත් ඔක කියලා දෙන්නකෝ කියලා. එතකොට මේ ඒ පුහුණුකාරයා ඊටාම නින්දිත වචන වලින් මෙයාව ප්‍රතික්ෂේප කරා උඹලාට මේව බෑ කියලා. තැනක් දුන්නේ නැහැ. දෙමව්පියොත් මේ චූටි දුවගේ ආසාව මුල් කාලේ ඉඳලා දැනගෙන ඉඳලා තියෙනවා. නමුත් දෙමව්පියන්ට කරගන්න දෙයක් නැහැ. එහෙමයි. දෙමව්පියන්ගේ වත්කම ගැන මහත ඒ නිවසේ හරියට විදුලි ආලෝකයක් තිබිලා නැහැ. ඊළඟට ඒ නිවසේ කොටින්ම වෙලාව බලා ගන්න කියලා ඔරලෝසුවක් තිබිලා නැහැ. මේ දරුවා හැබැයි මේ දරුවා දක්ෂ වුණා තමන්ගේ අම්මට තාත්තට පුළුවන් කොච්චරද කියලා තේරුම් ගන්න. මෙයා අම්මා තාත්තට අනවශ්‍ය විදිහට බර දුන්නේ. මේ දුවගේ නම ඇත්තටම මේ වෙනකොට වැඩි හිටි තැනැත්තිය. ඇගේ නම රාණී රාම්පාල්. මේ වෙනකොට ලෝකයක් දන්න කෙනෙක්. ඇය මේ පුංචි වයසේදී හොකී ක්‍රීඩාවට ආසා නිසා මේ පිට්ටනියේ ඇය අවදිනකොට ඇයට දකින්න ලැබුණා කැඩිච්චි
හොකී පිත්තක්. ඇය ඒක අමුණලා අරගත්තා සෙල්ලම් කරන්න පුළුවන් විදිහට. ඇය තනියම හොකී ක්‍රීඩාව පුරුදු වෙන්න පටන් ගත්තා මේකෙන් තට්ටු දදා. එතකොට පුහුණුකාරයා දවසක් දැකලා තියෙනවා මෙයා තනියම පුරුදු වෙන පුරුදු විල්ල. පුහුණුකාරයාට හිතුණා මේ ළමයා දක්ෂයෙක්. එහෙමයි. පුහුණුකාරයා ගෙදරටම ගිහිල්ලා මේ දෙමව්පියන්ට දැනුවත් කරලා තියෙනවා මේ මෙයාව පුහුණුවීම් වලට අරගන්නවා පුහුණුවීම් සැසිවලට එවන්න. පුහුණුවීම් සැසිවලට යනකොට පින්වතුනේ ඒ පුහුණුවීම් සැසිය පාන්දර පටන් ගන්නවා. පාන්දර ජාමෙම සීතලේම තමයි පුහුණුවීම පටන් ගන්නෙ. එතකොට පාන්දර 5ට එන්න කිව්වොත් 5 වෙනකොට එන්න ඕන. වෙලාව බලාගන්න ගෙදර ඔරලෝසුවක් නැහැ. බෙල් එකක් තියාගන්න ඔරලෝසුවක් නැහැ. පුහුණුවීම් සැසියට වෙලාවට යැව්වේ නැත්තම් පුහුණුවීම් සැසියෙන් අයින් කරනවා. මතේ අම්මා රෑ 5 වතාවකට වඩා නැගිට බලනවා කියනවා. දැන් දුවව යවන්න වෙලාව වෙන්නද කියලා. මේ දරුවා හැබැයි ඒ අම්මාගේ තාත්තාගේ කැපකිරීම දැක්කා. ඒ දකින්න හේතුව ඒ දරුවා ඒ අම්මා තාත්තා එක්කම හිටියා. එහෙමයි. එයා ඒ ඔක්කොම දැක්කා. දැකලා මේ දරුවා අම්මට තාත්තට බලපෑම් කරේ නෑ. එතනින් කිව්ව පුහුණුවීම් සැසියේදී අදින් පස්සේ එනකොට කිරි මිලිලීටර් 500ක් අරගෙන ඉන්න ඕන. ඒක බීලා තමයි ක්‍රීඩාව පටන් ගන්නෙ. එතකොට හැමෝටම අනිවාර්යෙන් කිරි මිලිලීටර් 500ක් අරන් ඉන්න ඕන. මේක තාත්තට සිහිපත් කරනවා. එහෙමයි. තාත්තා කියනවා දුවේ එච්චර දෙන්න බෑ. මට සල්ලි වලින් පුළුවන් කිරි මිලිලීටර් 200ක් දවසකට දෙන්න. ඒ තාත්තට තියෙන ප්‍රමාණෙනේ. එහෙමයි. එතකොට ඒ දරුවා ඒක තේරුම් ගත්තා. මට හරි පුදුම හිතුණා මේ කතාව අහනකොට. ඇය තාත්තා දෙන ඒ කිරි මිලිලීටර් 200 අරගෙන යනවා පුහුණුවීම් සැසියට. අතරමඟදී කොහේ හරි ටැප් එකකින් 500ක් වෙනකම් වතුර පුරව ගන්න. එහෙමයි. එතකොට එතෙන් ගියාට පස්සේ සුදට සුදේ මේක කිරියක වගේ පේනවා. ඒනට වැඩිපුර තියෙන්නේ වතුර. ඇය ඒක බීලා සෙල්ලම් කරා. ඇය එහෙම කැප වුණා. ඇයි එහෙම කැප වුණා? තමන්ගේ ජීවිතයට ඉලක්කයක් තියාගෙන. ඒ නිසා දුවේ පුතේ ඉලක්කයක් ඕනේ ජීවිතයට. බොහොම ලස්සන ඉලක්කයක්. ලාමක ඉලක්ක, తాවකාලික ඉලක්ක එපා. ජීවිතේ සම්බන්ධයෙන් ලස්සන ඉලක්කයක් තියාගන්න. කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඒ සුන්දර ඒ අහිංසක ඉලක්කේ හදවතේ තැම්පත් කරගෙන තියාගන්න. එසේ තියාගෙන ඉඳීමෙන් තමයි ජීවිතයක් ලස්සන වෙන්නේ. මේ ලෝකේ යම් ජීවිතයක් දිනුවා නම් බැබළුණා නම් එහෙම ඉලක්කයක් තිබුණු ජීවිත විතරයි. අනිත් ජීවිත ඔහි කොන් වෙලා පැත්තකට වුණා. එතකොට මේ විදිහට හොකී ක්‍රීඩාව පුහුණු වෙච්චි ඇගේ පුහුණුවීම් කටයුතු කරගෙන ගිහිල්ලා ඇයට ඇගේ ජීවිතේ බොහෝම සන්තෝෂ දවසක් ආවා. ඇය කණ්ඩායමත් එක්ක හොකී තරගයකට සහසම්බන්ධ වුණා. ඒ තරගයෙන් ඇය ජයග්‍රහණය කළා. ඒ තරගයේ දිනුවට පස්සේ ඇයට ලැබුණා ඉන්දියන් රුපියල් 500ක්. ඔබ විශ්වාස කරන්න පින්වතුනි, ඒ ඇගේ පවුලේ කිසි කෙනෙක් ඒ වෙනකොට ඉන්දියන් රුපියල් 500ක් අතකින් අල්ලලා නැහැ. කොච්චර දුප්පත්ද? එහෙමයි. ඉන්දියන් රුපියල් 500ක කොලයක් අතකින් අල්ලලා නැහැ ඒ කිසි කෙනෙක්. ඇය ඔහොම ඉස්සරහට යන්න පටන් ගත්තා. අවසානයේ ඇය 2010 වර්ෂයේ වෙනකොට ඇගේ වයස අවුරුදු 15ක්. ඇය ඉන්දියාවේ ජාතික හොකී කණ්ඩායමට කාන්තා ජාතික හොකී කණ්ඩායමට ඇයව බඳව ගන්නවා. ඇය ඒ තුලත් තව ඉස්සරහට යනවා. 2017 වර්ෂයේදී ඇය තමන්ගේ ජීවිතයට ආලෝකයක් එකතු කරගෙන, ඒ කියන්නේ ඇයට බොහොම තරුණ වයසේ, ඇගේ ජීවිතේ බොහොම තරුණ වයසේ, දැන් මේක 2010 වෙනකොට ඇයට අවුරුදු 15නේ. එහෙමයි. 2017 වෙනකොට පවුලට ලස්සන නිවසක්, හොඳ වටින නිවසක් මිලදී අරගෙන
ඇය තරුණ වයසට එනකොට ඇය සාර්ථක කාන්තාවක්. එහෙමයි. ඇගේ අතීතය බැලුවොත් එහෙම ඇය බොහොම අමාරුවෙන් ගැට ගහගෙන ආපු කෙනෙක්. හැබැයි ජීවිතේ හොඳම කාලෙට එනකොට ඇය සම්පූර්ණ සාර්ථකයි. ඇගේ සාර්ථකත්වය දැන් අද ලෝකෙම කතා කරනවා. මොකද මේ වතාවේ ඔලිම්පික් තරඟාවලියට ඇය ඉන්දියානු කණ්ඩායමේ නායිකාව විදිහට තමයි යන්නේ. ඇය ඔලිම්පික් තරඟාවලියේදී ඇගේ කණ්ඩායම අනුශූරතාවය දක්වා අරගෙන යනවා. එතකොට අද මුළු ඉන්දියාවම කතා කරන තැනැත්තියක් රාණි රාම්පාල්. හැබැයි මීට අවුරුදු ගානකට කලින් ඇයව දන්න කෙනෙක් නැහැ. ඇයට තිබුණේ ප්‍රතික්ෂේප වීම විතරයි. ඇයට තිබුණ ලස්සන ඉලක්කයක්. ඒ ඉලක්කය තමයි මේ දුක් විඳින ජීවිතෙන් තමන්ගේ දක්ෂතාවයෙන් යුක්තව ගොඩ එන්න. ඇයට හැකියාවක් තිබුණා දෙමව්පියන්ගේ දුක අඳුන ගන්න. අනිත් දරුවන්ට තිබුණු අවශ්‍යතාව වෙනුවෙන් දෙමව්පියන්ව වෙහෙසෙව්වේ නෑ ඇය. දෙමව්පියන්ගේ කැපකිරීම දැකලා තමන්ගේ ඉලක්කය උදෙසා විතරක් වැඩ කළා. ඒ නිසා දුවේ පුතේ ඔයගොල්ලෝ එහෙමයි කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ජීවිතේට හොඳ ඉලක්කයක් තියාගන්න. ඔයගොල්ලන්ට එක එක ඉලක්ක ඇති මේ වෙද්දී. මම ඔයගොල්ලන්ට එක ඉලක්කයක් දෙන්නම්. ඒ ඉලක්කේ ඔයගොල්ලෝ හැම දිනාටම. ඒ ඉලක්කය තමයි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ඔයගොල්ලන්ගේ ජීවිතේ ඉලක්කයක් විදිහට එකතු කරගන්න. අනාගතේ තමන් කටයුතු කරන ආකාරයෙන් තමන්ගේ අම්මාගේ ඇස්වලට සතුටු කඳුලක් ගේනවා කියන ඉලක්කය. මම්මගේ අම්මාගේ ඇස්වලට සතුටු කඳුලක් ගේන දුවෙක් වෙනවා. සතුටු කඳුලක් ගේන පුතෙක් වෙනවා. මම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුලක් ගේන දුවෙක් වෙනවා. මම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුලක් ගේන පුතෙක් වෙනවා කියන ඉලක්කය. එහෙමයි. ඒ ඉලක්කයට දරුවෝ කවුරුත් එන්න දැන් එහෙම ඉලක්කයක ඉඳලා අපි කටයුතු කරොත් අපිට කොච්චර බැබලීමක් තියෙනවද? ඒ බැබලීම ලබා ගන්න ආස කරන්න මේ ලෝකේ. මේ ලෝකේ ඉපදිලා අවුරුදු කීපකින් මැරිලා යන ජීවිතේ ඒ බැබලීමට පුතේ ආස කරන්න. ඒ බැබලීමට ආසාවක් ඇති වෙන්න මේ රාණි රාම්පාල්ගේ කතාව දැන් හොඳට නරඹන්න. ඇය සමහර වෙලාවට පැය ගණන් ක්‍රීඩාංගනයක සෙල්ලම් කරන අය දිහා බලන් ඉන්නවා. ඒ ඇගේ නිවස අසල තිබුණු හොකී පුහුණු ඇකඩමියේ ක්‍රීඩා කරන අය දිහා. ඒ දිහා බලාගෙන ඉන්න අයට දැඩි ඕමනාවක් තිබුණා ඒ විදියට ක්‍රීඩා කරන්න. ඇය රාණි රාම්පාල්. අපි හමු ඇගේ කතාව. ඇගේ තාත්තගේ දෛනික ආදායම රුපියල් 80යි. රාම්පාල්ට හොකී පිත්තක් අරන් දෙන්න තරම්වත් වත්කමක් ඔහුට තිබුණේ නැහැ. සමහර දවස්වලට ජීවිතයෙන් පලා යන්නට ඇයට සිතුණු වාර ගණන අනන්තයි. ඇය නිතරම හිටිය අතුරේ ඒ නිතරම නිවසේ විදුලිය විසන්ධිවීම නිසා. මදුරුව දෙකන් අසල නගපු ഘോഷාව දෙවැනි වුණේ ජීවිත ഘോഷාවට විතරයි. ආහාර වේල් දෙකකින් සෑහෙන්න ඇයට සිදුවුණේ අධික දරිද්‍රතාවය නිසා. තාත්තගේ රැකියාව වුණේ කරත්ත තල්ලු කිරීම. අම්මා නිවෙස්වල මෙහෙකාරකම් කළා. නිවස අසල හොකී පිටියේ පුහුණුවීම් සිදු කරන පුහුණුකරුගෙන් රාම්පාල් නිතරම පුහුණු වෙන්න ඉල්ලීම් කළා. ඒත් ඒක ප්‍රතික්ෂේප වීමක් විතරයි. උත්සාහය අත්හරින්න රාම්පාල් සූදානම් වුණේ නැහැ. අබලන් වූ හොකී පිත්තකින් ඇය පුහුණු වුණා. අවසානයේ පුහුණුකරු ඇයට පුහුණු කරන්න ඉදිරිපත් වනවා. පුහුණු වී මැරඹුණේ පාන්දර. ඒත් රාම්පාල්ගේ ගෙදර ඔරලෝසුවක් තිබුණේ නැහැ. ඇගේ මව විටින් විට අවදි වෙන්නේ අහස දිහා බලාගෙන. ඒ වෙලාවක සටහනක් යන්තම් හෝ දැක බලා ගැනීම අරමුණින්. පුහුණු ඇකඩමියට එන හැම කෙනෙක්ටම කිරි මිලිලීටර 500ක් ගෙනීම අනිවාර්ය කර තිබුණා. ඒත් ඇගේ තාත්තට හැකියාව තිබුණේ කිරි මිලිලීටර 200ක් පමණක් ලබා දෙන්න විතරයි. මිලිලීටර 500 හදාගන්න ඇය මිලිලීටර 200ට වතුර එක්කලා. ඇය පානය කළේ වතුර එක්ක මුසු කිරි වීදුරුවක්. දවසක් තරගයක් දිනලා රුපියල් 500ක් රාම්පාල් දිනා ගන්නවා. විශ්වාස කරන්න රාම්පාල්ගේ පවුලේ කවුරුවත් ඒ වෙනකොට රුපියල් 500ක් අල්ලලවත් තිබුණේ නැහැ. 2010 දී ඇයට අවුරුදු 15යි. උපරිම සතුටක් ලැබූ දවසක්. ඒ ඇය ඉන්දියාවේ ජාතික කණ්ඩායමට කැඳෙව්ව නිසා.
අවසානයේදී ඇය ඉන්දිය කාන්තා හොකේ කණ්ඩායමේ නායිකාව බවට පත් වුණා. 2017දී ඇය පවුලටුන පොරොන්දුවක් ඉටු කරනවා. ඒ තමන්ට සහ පවුලට නිවසක් මිලදී ගැනීම. පසුගියදා පැවැත්වුණු ඉන්දිය කාන්තා හොකේ කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසය අලුත් කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. ඒ රාම්පාල්ගේ නායකත්වයෙන්. මගේ ගමන තවම නිම නැහැ. මගේ පුහුණුකරුට සහ සියලු දෙනාට කෘතගුණ සැලකීමට මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඇගේ ගමන තවමත් අවසන් නැහැ කියලයි ඇය කියන්නේ. එදා කිරිවීදුරුවට වතුර එක් කරපු ඇය, මදුරුවන් එක්ක නිදි නොලබපු ඇය, නිතර ප්‍රතික්ෂේප වුණ ඇය, උදේට නැගිටින්න ඔරලෝසුවක්වත් ගෙදර නැතුව හිටපු ඇය. ඒ අතීතය අපි කලින් කිව්වේ උත්සාහයෙන් දිනාගත් ඇගේ වර්තමානය. ඉතින් අපි වැටෙන කඳුලක් ගානේ හැම කඳුළු බිඳුවක්ම දෝතට ගමු. රාම්පාල් වගේ ඒ කඳුළු අතට අරගෙන අපි ඒව එක්ක හිනාවෙමු. දුවේ පුතේ තමන්ගේ දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ දෙමව්පියන්ගේ අනාගතය වෙනුවෙන් ඒ රාම්පාල් කියන කෙනාට පුළුවන් වුණා තමන්ගේ ආසාවල් ගොඩාක් කැප කරගෙන ඉන්න. එයාට තිබුණු ඉලක්කේ දුර එකක්. ඒ දුර ඉලක්කේ වෙනුවෙන් ඇය තමන්ගේ මේ ජීවිතේ ඒ කියන්නේ ඇගේ පුංචි කාලේ පුංචි අවදිය ඒ කාලේ හිතන පතන විදිහ වෙනස් කරගත්තා. එහෙමයි. දැන් ඇයටත් දකින්න ලැබෙන්නේ නැති මහත්ය ඕන තරම්. අනිත් දරුවෝ නොඑක් උපකරණ ආදියෙන් සන්තෝෂ වෙනවා. ඇය ඒවට උනන්දුන්නේ. ඇය ඒ වෙනුවෙන් විශේෂ ඉලක්කයක් ඇගේ ජීවිතේ තියාගෙන හිටියා. දැන් ඇත්තටම අපිට මේ වර්තමානයේ තුළ ලංකාවෙන් අහන්න ලැබුණු ඒ ප්‍රවෘත්ති දෙක ගත්තාම ඒ දරුවන්ට හිටපු දෙමව්පියෝ මේ රාම්පාල්ගේ දෙමව්පියෝ තරම් අසරණ නැහැ. එහෙමයි. අපේ අම්මලා තාත්තලා එච්චර අසරණ නැහැ. එහෙමයි. අපේ අම්මලා තාත්තලා ඊට වඩා සුවයක් සැපයක් අපිට දෙනවා. ඒ දෙමව්පියෝ දෙන්න එච්චර රැකවරණයක් දෙනකොට දරුවෙකුට කොච්චර මහත්ය දක්ෂකමක් තියෙන්න ඕනද තමන්ගේ ජීවිතේ හදාගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හදා ගැනීම උදෙසා කොච්චර හිතන්න අවකාශයක් දරුවෙකුට තියෙනවද? රාම්පාල්ගේ හීනේ ගැන හිතපුවම තේරෙනවා ඇය මේ ඊටාම දරිද්‍රතාවයේ පතුලක ඉඳලා තමයි අච්චර ලොකු හීනෙක ඉඳලා තියෙන්නේ. එහෙමයි. ඇතරම ඒ කාලෙත් එක සසදද්දී ඇය කාට හරි ඒ හීනේ කිව්වනම් ඒක හාස්‍යයට ලක් වේවි. හැබැයි ඇය තමන්ගේ හීනේ වෙනුවෙන් වැඩ කළා. තමන්ගේ හීනේ වෙනුවෙන් කැපකිරීමක් කළා. එනිසා මේ මුල හදා ගන්නවා කියන එක දුවේ පුතේ හරි වැදගත් එකක්. මුල හදා ගන්නවා කියලා කියන්නේ ඔයාලගේ මේ වයස හදාගන්න එක. මේ වයස හරියට හදාගත්තොත් මේ වයස හරියට හදා ගැනීම කියලා කියන්නේ ඕගලගේ ජීවිතේට හරියනවාමයි. ඒකට මම චූටි කතාවක් කියන්නම්. ඔයගොල්ලෝ අහලා ඇති ගෝල්ෆ් කියලා ක්‍රීඩාවක්. ඒ ගෝල්ෆ් කියන ක්‍රීඩාවේ කරන්නේ ඉලක්කයකට දුර තියෙන බෝලයක් හරියටම දානවා ගෝල්ෆ් පිත්ත කියන පිත්ත උපයෝගී කරගෙන. මම හිතනවා ඔයගොල්ලන්ට මම මේ කියන දේ තේරෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඕන තරම් ගෝල්ෆ් ක්‍රීඩා කරනවා. ගෝල්ෆ් පුහුණු වීමකට ගෝලයෙක් ගියා. මේ ගෝලයා ගිහිල්ලා මේ ශිෂ්‍යයා දැන් එයා පුහුණු වෙනවා. එයාට ගුරුවරයා කියනවා මේ බෝලේ දීලා ගෝල්ෆ් පිත්තත් අතට දීලා ඈත තියෙන කොඩි කණුවක් පෙන්වනවා. කණුව පෙන්වලා කිව්වා ආන්න අතන උඹගේ ඉලක්කය තියෙන්නේ. එතන තමයි වල තියෙන්නේ. දැන් මෙතන ඉඳලා උඹ බෝලෙට ගහපන් ඒ වලට වැටෙන්න. එහෙමයි. මෙයා තමන්ගේ ගෝල්ෆ් පිත්ත අරගෙන හයියෙන් ගහනවා. ගහන එක යනවා කොහේටවත්. ඉලක්කේ තියෙන්නේ කොහෙවත්, බෝලේ වැටෙන්නේ කොහෙවත්. මෙයා අවස්ථා ගානක් උත්සාහ කළා. මේ උත්සාහයන් දිහා බලාගෙන හිටියා ගුරුවරයා. බලාගෙන ඉඳලා අවසානයේ ගුරුවරයා
දකින්නවා දැන් මෙයාට හොතරම කේන්ති ගිහිල්ලා. මෙයා දිගට හරහට ගහනවා. ගහන බෝලේ එහෙ මෙහෙ යනවා. මෙයාට අන්තිමේ කේන්ති ගිහිල්ලා ගෝල්ෆ් පිත්ත පොළවේ ගහලා ඉඳගත්තා. මේක හරියන්නේ නැහැ කරන්න බෑ. ගුරුවරයා ළඟට ඇවිල්ලා කිව්වා. පිටට තට්ටුවක් දාලා නෑ දරුවෝ ඔයා එච්චර වැටෙන්න ඕනේ නෑ. ඔයාට වැරදුනේ මිලිමීටර් දශමයක්. ඔයාට කෝණේ දශමකින් වැරදුනේ. ඔයාගේ වැරද්ද ලොකු එකක් නෙමෙයි. එතකොට අර කේන්ති ගිහින් ඉන්න තරුණයා කියනවා සර් ඔයා පුදුම කතාවක්නේ කියන්නේ. ඔයා පුදුම කතාවක්නේ මට කියන්නේ. අඩි ගණන් මීටර් ගණන් මට වැරදුනේ. වල කොහෙවත් මගේ බෝලේ වැටෙන්නේ කොහෙවත්. මොන දශමයක්ද මට හොඳටම වැරදුනා. එතකොට ගුරුතුමා ලස්සන පාඩමක් කියලා දුන්නා. නෑ දුර දිහා බලන්න එපා. දුර තියෙන ඒ ඉලක්කයට හරියට යන්න නම් හදාගන්න ළඟ. ඒ දුර තියෙන ඉලක්කයට ඔබ යන්නේ මෙතන හදාගත්තොත්. මෙතන දශමය හදාගත්තොත් හරි දශමයටම බෝලේ වැටෙනවා. එහෙමයි. මෙතන දශමයකින් වැරදුනොත් ලොකු වැරද්දකට ඒ බෝලේ යන්නේ. මේ වගේමයි මහත්තයා ජීවිතේ. පින්වතුනි ජීවිතය කියන්නේ මේ වගේ. දුවේ පුතේ ජීවිතය කියන්නේ මේ වගේ. මේ මොහොතේ වැරදුනොත් ඒ වැරද්ද ඕගොල්ලෝංග අරගෙන යන්නේ වැරදි තැනකට. අපි දැක තියෙනවා අපේ ඉස්කෝලේ යන කාලේ අපිත් එක්ක අපිට වඩා ගොඩාක් සල්ලි භාගෙ තිබ්බ යාළුවෝ හිටියා. එහෙමයි. ඒ යාළුවෝ ඒ කාලෙම නොයෙක් තාක්ෂණික උපකරණ ඒ කාලේ තිබ්බේ වගේ හැටියට තාක්ෂණික උපකරණ අරගෙන කම්පියුටර් අරගෙන ඒ වගේ නොයෙක් ගේම් ගහ ඒගොල්ලෝ ඒ කාලේ හරි විනෝදෙන් හිටියේ. දැන් අපිත් ඒ කාලේ කල්පනා කරනවා අපි වගේ නෙමෙයි මේගොල්ලෝ හරි විනෝදෙන් ඉන්නවනේ. කිසි බරක් නැතුව. ඒගොල්ලෝ ඒ කාලේ විනෝදෙන් ඉන්න උත්සාහ කළා. ඒගොල්ලෝ ජය ගන්න උත්සාහ කළේ ගේම් එකක්. ගේම් එකක් ගහලා ඒ වෙලාවේ දිනන්න උත්සාහ කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ දිනනවා කියන එකක් ගැන අදහසක්වත් ඒගොල්ලන්ට තිබ්බේ නැහැ. ඒගොල්ලන්ට සල්ලි ටික හොයලා දෙන දෙමව්පියෝ ඒ දෙමව්පියන්ගේ හදවත් මං සතුටු කරනවා කියලා හිතක් ඒගොල්ලන්ගේ අහලක තිබ්බේ නැහැ. ඒ කාලේ ළඟ ෆෝන් තියාගෙන ළඟ කම්පියුටර් තියාගෙන එහෙම හිටපු ඒ ඉගෙනගත්ත දරුවෝ ඒ ඉගෙනගත් අය අද මහ මිනිස්සු. අද ෆෝන් එකක් ගන්න සල්ලි ටිකක් අතේ නැහැ. එහෙමයි. අද විනාශ වෙලා. ඒ කාලේ යහපත් දෙයකට ජීවිතේ යොමු කළේ නැහැ. දෙමව්පියන් හොයලා දෙන සල්ලි ටික විනාශ කර කර හිටියා. මේ වෙනකොට විනාශ වෙච්ච මිනිස්සු. අනේ නිසා ඒ නිසා ඕගොල්ලෝ මේ කියන කාරණේ හොඳට තේරුම් ගන්න ඕන. ඒ තේරුම් අරගෙන යහපත් ඉලක්කයකට හැරෙන්න. ඒකට ඉඩ තියෙනවා. දැන් අද අපි ඔබට අවවාදයක් කරනවා. අනුශාසනාවක් කරනවා. මඟ පෙන්වීමක් කරනවා. වරද්ද ගන්න එපා කියලා කියනවා. මේක ඇසීමේ වාසනාව ඔබට තියෙනවා. එතකොට ඔබ හදා ගන්න ඕන මේ ජීවිතේ. හදාගත්තොත් තමයි පුතේ හොඳ සාර්ථක දේවල් ජීවිතේට මුණ ගැහෙන්නේ. ඒක මේ වගේ. මල් මිටියාවතක් පැත්තට හැරුණොත් තමයි ඕගොල්ලන්ට මල් මුණ ගැහෙන්නේ. ඕගොල්ලන්ට එක්ක එක්ක ලස්සන මල් මුණ ගැහෙයි. මල් මිටියාවත පැත්තට ගියොත්. හැබැයි ඕගොල්ලෝ හැරෙන්නේ කාන්තාරයක් පැත්තට නම්. ඕගොල්ලන්ට මුණ ගැහෙන්නේ කොළ නැති ගස්. ඕගොල්ලන්ට මුණ ගැහෙන්නේ පිසාචයෝ. ඕගොල්ලන්ට මුණ ගැහෙන්නේ වේලිච්චි ප්‍රදේශයක්. ඔගොල්ලෝ පැම්පොදක්වත් නැතුව අසරණ වෙනවා. ඔගොල්ලෝ හැරෙන දේ අනුව ඒක තීරණය වෙනවා. ඒ නිසා හැරෙන්න අම්මාව සතුටු කරන පැත්තට, හැරෙන්න තාත්තව සතුටු කරන පැත්තට, ඒ අයගේ ජීවිතේ එළිය කරන්න පුළුවන් දරුවෙක් වෙන්න. ඒ අයගේ දුක අඳුනන දරුවෙක් වෙන්න. ඒ අය මහා කැපකිරීමක් කරලා ඒ අය උගන්වනකොට අධ්‍යාපනය ලබා දෙනකොට කන්න බොන්න ටික හොයලා දෙනකොට දුවේ පුතේ අද ඉඳලා ඔගොල්ලෝ හොඳට බලන්න
අම්මයි තාත්තයි දෙන්න කරන්නේ මොනවද කියලා. එතකොට ඕගොල්ලන්ට පෙනෙයි ඒ දෙන්න මුළු ජීවිතේම ජීවත් වෙනවා කියලා කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් වැඩ කරන එක. ඒක පේන්න ගනි. ෆෝන් එක දිහා බලාගෙන හිටියට ඒක පේන්නේ. තාක්ෂණික උපකරණයක් ඉස්සරහා තනි වුණාට ඒක පේන්නේ. ඒ නිසා මේ බණපදේ අහන්න වාසනාව ලැබෙන දරුවෝ හරි අපි මේ කියන දෙයට යොමු වෙන්න ඕනේ. යොමු වෙලා ඕගොල්ලන්ගේ ජීවිතය කියන ලෝකේ ඕගොල්ලෝ ලස්සන කරගන්න ඕනේ. ඒ ජීවිතය කියන ලෝකේ දුවේ පුතේ ඔබ ලස්සන කරගත්තොත් ඔබ පස්සේ ගොඩාක් ඉඳී. ඔබ ගැන ලෝකේ කතා කරයි. මේ වගේ වීඩියෝ පටවලින් ඔබම පෙන්නයි. මේ දරුවා මෙහෙම ඉස්සරහට ආපු කෙනෙක් කියලා. එහෙමයි. එහෙම නැත්නම් ඔබ ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ. ඔබ කිසි කෙනෙක් ගණන් ගන්නේ නැහැ. ඔබ බොහෝම අසරණ භාවයට පත් වෙයි. බලන්න මේ ජීවිතේට එහෙම ඉලක්කයක් තිබුණාම මම දැන් ඔබට ඉලක්කයක් කිව්වනේ. අම්මගේ ඇහැට සතුටු කඳුලක් ගේන. අම්මගේ ඇහැට සතුටු හිනාවක් ගේන. තාත්තගේ ඇහැට සතුටු කඳුලක් ගේන. තාත්තා හදවතින්ම සතුටු වෙන දෙයක් කරන දරුවෙක් වෙන්න. එහෙම දරුවෙක් ගැන අපිට අහන්න ලැබුණා ඒත් ඉන්දියාවේ. ඒ ඉන්දියාවේ අමරුපුරවල බස්ති කියන ගමේ. මං හිතනවා මේ කියන කෙනා ගැන නම් ගොඩාක් අය දන්නවා ඇති. එහෙමයි. ඔහුගේ නම සනී හින්දුස්තානි. මේත කාලේ ඉන්දියාවේ ගොඩාක් ප්‍රසිද්ධ වෙච්චි තරුණයෙක්. ඒ තරුණයා ප්‍රසිද්ධ වුණේ කොහොමද? ඉන්දියන් අයිඩල් කියන තරඟාවලිය. ගායන තරඟාවලියක් ඉන්දියාවේ මේ ගොඩාක් ප්‍රමුඛ පෙළේ ගායන තරඟාවලියක්. අලුතෙන් ගායක ගායිකාවෝ බිහි කරන බොහොම වටින තරඟාවලියක් ඉන්දියන් අයිඩල්. ඒ තරඟාවලියේ 11 වෙනි අදියරේ ජයග්‍රාහකයා. ඔහු ගැන අද ලෝකේ එහෙම දන්නවා. සනී හින්දුස්තානී කියලා කියන්නේ දක්ෂ ගායකයෙක් කියලා. ඇත්තටම මේ ඔහුගේ ගායන කෞශල්‍ය තේරෙනවා අපිට සමාජ මාධ්‍ය ආදීන් ඒවා නරඹද්දී ඔහු කොච්චර දක්ෂද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි ඔහුගේ ජීවිතය ගත්තොත් එහෙම මේ තරඟාවලියේ ජයග්‍රාහකයා වෙන්න කලින් ඔහුගේ ජීවිතය ගත්තොත් දුවේ පුතේ ඔහු පාරක අනුන්ගේ සපත්තු පිරිමැදපු තරුණයෙක්. තරුණ වයසේ අනිත් ඉන්දියාවේ කොල්ලෝ කෙල්ලෝ ෆෝන් අරගෙන සතුටු වෙද්දී ඔහු සපත්තු පිරිමදින බ්‍රෂ් එක අරගෙන කාගේ හරි සපත්තුවක් පිරිමැද්දා. ඔහු පවුලක බර තරුණ වයසේදී කරට ගත්තා. මොකද ඔහුගේ තාත්තා නැහැ. එහෙමයි. තාත්තා නැති පවුල යාන්තම් ගැට ගහගෙන අරගෙන ගියේ අම්මා. අම්මත් කරේ මහත්තයා බොහොම සුළු රස්සාවක්. අම්මා කරේ බැලුම් විකුණන එක. ඉතින් බැලුම් විකුණලා ඒකෙන් මහා ආදායමක් ලබන්න බෑනේ. ඒ සනී හින්දුස්තානී කියන මේ අති දක්ෂ ගායකයා. ඔහු එක තැනකදී කියනවා අම්මා බැලුම් විකුණලා සල්ලි හොයාගෙන අපිට කණ්ඩ ටික අරගෙන ඉන්නේ හිඟා කාලා. එහෙමයි. කාට හරි අතපාලා කණ්ඩ ටිකක් හොයාගෙන එනවා. ඔහුට පුළුවන් වුණා අම්මාගේ දුක දකින්න. සමහරවිට ඒ දරුවන්ගේ ජීවිතයට සැපයක් කියලා එකක් දැනෙන්න දෙන්න ඒ අම්මට පුළුවන්කමක් තියෙන්නම නැතුව ඇති. මොකද ඒ අම්මා බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. සමහරවිට කණ්ඩ ටික විතරයි චුට්ටක් වේලක් ගැට ගහලා දෙන්නේ නැත්තේ. අද අපේ මේ ලංකාවේ දූල පුතාලා ගත්තාම ඒ දරුවන්ගේ දෙමව්පියෝ කොච්චරනම් මේ දරුවන්ට සුවපහසුව දෙනවද? කොතරම් අපහසුතාවක් තිබ්බත් ස්වාමීන් වහන්සේ ඒක පෙන්වන්නේ නැහැ. හැම වෙලාවෙම. පෙන්වන්නේ නැතුව අප්‍රමාණ කැප වෙලානේ. එහෙමයි. සමහරවිට දරුවෝ දන්නේ නැහැ දෙමව්පියෝ ඒ සුවය පහසුව ඒක දෙනකොට කී තැනකට ණය වෙලාද කියලා. එහෙමයි. ණයකාරයෝ කී දෙනෙක්ගෙන් බලු බැනුම් අහනවද කියලා. දරුවෝ දන්නේ නැහැ. දරුවන්ට ඒවා පෙන්වන්නේ නැහැ දෙමව්පියෝ. එහෙමයි. දරුවන්ට ඒවා පෙන්වන්නේ නැති වෙනකොට මේ නැති වෙනකොට දරුවනේ ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන. ඒවා දකින්න.
අම්මා තාත්තා ඒක පෙන්වන්නේ නැති වෙනකොට ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕන ඒක දකින්න. ඒ අම්මාගේ දුක ඒ තාත්තාගේ දුක අඳුනගන්න දක්ෂ වෙන්න ඕන. මේ සනී හින්දුස්ථානි කියන දරුවට එකම එක ඉලක්කයක් එයා ඇති කරගත්තා. පාරේ බැලුම් විකුණන අනිත් අයට හිනහව දෙන අම්මට. දැන් බැලුම් විකුණනකොට බැලුම් ගන්න එන්නේ පුංචි ළමයිනේ. ඒ ළමයි බැලුණක් අරගෙන යන්නේ හිනහා වෙවි. හරි සන්තෝෂයි ඒගොල්ලන්ට පාට බැලුම් ගත්තාම. අම්මගේ හිතේ තියෙන මහා ගින්නක්. එහෙමයි. අම්මා සමහර වෙලාවට ඒ එකම බැලුණක්වත් තමන්ගේ දරුවන්ට දෙන්නේ නැහැ. ඒ තියෙන බැලුන විකුණනවා. අනිත් සමාජයකට අම්මා හිනහව දන් දෙනවා. අම්මගේ ජීවිතේ හිනහ වෙන්න විදිහක් නැතුව. සනී හින්දුස්ථානෙට එකම හීනයක් තිබුණා. මම්මගේ අම්මගේ මූණට ලස්සන හිනාවක් ගේනවා. ඔහු ඒ වෙනුවෙන් වැඩ කළා. ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ ජීවිතේ දක්ෂතාවය උපයෝගී කරගත්තා. ලාමක දේවල් වල පටලැවුන්නේ හොඳ තරුණ පහේ කොල්ලෙක් අපිට වීඩියෝ පටේ නරඹන්දි වෙන්නේ. හොඳ තරුණ කොල්ලෙක්. හොඳ කඩවසම් රූපයක් තියෙන කොල්ලෙක්. එහෙමයි. ඒ තරුණයා ඒ වයසේදී එළඹෙන වෙන දේවල් වලට එළඹුන්නේ නැහැ. නැත්නම් ඉන්දියාව වගේ රටක් ගත්තොත් මහත්තයා නොමග යන පැතිකඩවල් ගොඩායි. එහෙමයි. ඒව එකකටවත් ඒ දරුවා යමුන්නේ නැහැ. එයා ඒකම ඉලක්කයක් තියාගත්තා. මම්මගේ අම්මාගේ මූණට සන්තෝෂ හිනාවක් ගේනවා. ඔහු ඒක කළා. ඒ ඉන්දියන් අයිඩියල් තරඟාවලියේ 11 වෙනි අදියරේ ජයග්‍රාහකයා බවට පත් වෙමින් ඇත්තටම ආදර්ශමත් කතාවක්. ඇස් වලට කඳුලක් එන කතාවක්. ඔගොල්ලෝ නරඹන්න මේක නරඹලා දුවේ පුතේ. ඒ සනී හින්දුස්ථානීගේ හිත අම්මාගේ ඇස්වලට සතුටු කඳුලක් ගැනීම තාත්තගේ ඇස්වලට සතුටු කඳුලක් ගැනීම ඒ හිත දූල පුතාලත් ඇති කරගන්න. මහ පාරත්තර හීන දිලිසෙනව නම් දිලිසෙන හීන පිරිමදින්න තව කෙනෙක් ඕන නැතිවෙයි. ඔහු හීන වෙනුවට තව කෙනෙකුගේ දෙපා පිරිමැත්තේ තමන්ගේ සිහිනයක් හිතයට සඟවගෙන. ඉන්දියාවේ අමරපුර බස්ති ගම්මානයේ ජීවත් වෙන්න ඉඩ ලබා සිටියොහු සනී හින්දුස්ථානී. කතාවක් තියෙනව කියන්න ඔහු ගැන. ඊට කලින් මේක බලන්න. तारीफ मुमकिन नहीं उसने जाना कि तारीफ मुमकिन नहीं नीले दर्द दाद नीले मामा दर्द गागा मामा नीले दर्द दाद नीले मामा दर्द गागा मामा नीले दर्द दाद नीले मामा दर्द गागा मामा सागवदरिदा सागवदरिदा सागवदरी सागवदरिदा सागवदरिदा सागवदरी सागवदरिदा 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 ඔහු දැන් ඉන්දියාවේ ගායකයෙක්. සනී තමයි ඉන්දියන් අයිඩල් කියන තරගයේ 11 වන අදියරේ ජයග්‍රාහකයා. වේදිකාව ඉස්සරහා මේ විදියට ලස්සනට දිලිසුණාට තිරය පිටුපස කඳුළු කතාවක් තාම කිමිදෙනවා ඇති. ඒ සනීගේ ජීවිත කතාව. ජීවන වෘත්තියෙන් සනී සපත්තු පිරිමදින්නෙක්. පියාගේ සමුගැනීමෙන් තමන්ගේ පවුලේ බර කරට ගන්නට සනීට සිදු වුණත් ඒ මුදල් ප්‍රමාණවත් වුණේ නැහැ. සනී මේ රියලිටි ගායන තරගයේ වේදිකාවිඳගෙන තමන්ගේ අම්මා ගැන මතකය ආවර්ජනය කරන්නේ ඒත් එක්ක. මහා පාර අත්තර ඇය ජීවිතේ විනිවිද දකින්න බැරි තරමටම ලස්සන පාට ලෝකයක් වගේ ලෝකයක බැලුන් විකුණනවා. ඇගේ ජීවන වෘත්තිය ඒක. අම්මා සමහර දවස්වලට මිනිස්සු ගාවට ගිහින් කන්න දෙයක් ඉල්ලනවා. මගේ හිත ගොඩක් රිදෙනවා. සනී කිව්වා. ඒ නිසාම සපත්තු පිරිමදින ගමන් සනී හීනට මාවත් හෙව්වා. මේ ඒ හීනේ සැබෑවීම ඔහු නැවතුනේ ජයග්‍රාහකයා බවට පත් වෙලා. ඔව් ජීවිතයේ ජයග්‍රාහකයෙක්. ගෙයක් ගානේ කන්න බොන්න දෙයක් ඉල්ලගෙන ගිය අම්මා අවකාශටකේ බැලුන් බෝලවල ලස්සන හීන විකුණුවෙත් අම්මා. ඒ අම්මා කොච්චර සතුටු වෙන්නේ නැද්ද? ඉතින් සනීගේ හීන තිබුණේ මහපාරේ. අම්මත් සනී වෙනුවෙන් හීන මැව්වා. විශ්වාසයි දැන් සනී වගේම සනීගේ අම්මත් සතුටින් hina වෙනවා කියලා. තව දෙයක්. වේදිකාවේ පිටුපස තාම කඳුළු ඉතිරි වෙලා ඇති. ඒත් ඒ සතුටු කඳුළු බලන්න ඒ තරුණයාගේ ජීවිතයේ අද තියෙන ලස්සන. අද ඔහු විඳින සතුටනේ.
ඔහු ඒ සතුට වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. මේ දෙකම බලනකොට දූල පුතාලට හිතෙන්න ඕන අපිට මොන අඩුවක්ද කියලා. මේ කතන්දර දෙකම බලනකොට අපිට හිතෙන්න ඕන එක අපිට මොන අඩුවක්ද? මේ කොච්චර අසරණකමක් මැද ජීවිතේ වටිනා ඉලක්කයක් ඇතුව දිනපු අයද? එනවා දුවේ පුතේ මේ කියපු පණිවිඩේ ඕගොල්ලෝ හොඳට හිතට ගන්න. මොකද මෙහෙම පණිවිඩයක් එක්ක ඕගොල්ලන්ට හැදෙන්න පුළුවන්. අර මිය පරලෝ ගියපු ඒ දුව ඒ පුතා මේ අවවාදේ කලින් ඇහුවා නම් මං අනිත් අයව සතුටු කරන්න කලින් මගේ අම්මව සතුටු කරන්න ඕනේ. මං අනිත් අයව සතුටු කරන්න කලින් මගේ තාත්තව සතුටු කරන්න ඕනේ. මං අනිත් අයගේ මූණවල වලට හිනාවක් ගේන්න කලින් මං මගේ අම්මගේ තාත්තගේ මූණට හැබැයි හිනාවක් ගේන්න ඕන කියලා. ඒගොල්ලන්ට ඉලක්කයක් තිබුණා නම් එහෙමයි. අද ඒ දරුවෝ දෙන්නටම ඒ විදිහට වරදින්නේ නැති වෙයි. ඒ වැරද්ද මේ ජීවිතේට එක පැතිකඩක්. ඊළඟට සාංශාරික ගමනට එහෙමයි. සාංශාරික ගමනේ මේක කොච්චර බිහිසුණු දෙයක් බවට පත් වේද ඒගොල්ලෝ මේ ගත තීරණේ. එහෙමයි. දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතයක් ඔහි කාලකන්ණි කරගත්තා. එනිසා දීපුතේ ඕගොල්ලන්ට වැරදිලා තියෙන්න පුළුවන්. අද මේ බණපදේ ඕගොල්ලෝ ඇහුවේ සතුටින් නොවෙන්නත් පුළුවන්. අම්මලා තාත්තලා එකගෙන එනකොට ඕන්න අද කියන ධර්ම දේශනාව ඕගොල්ලෝ අනිවාර්යෙන් අහන්න ඕන කියලා ඉන්දව ගත්තේ සතුටින් නොවෙන්නත් පුළුවන්. ඕගොල්ලන්ට මේ වෙනකන් වැරදුනා නම් දැන් මේ මොහොතේ ඉඳලා ඕගොල්ලෝ හදාගන්න. තමන්ගේ අම්මගේ තාත්තගේ කකුල් දෙක වැඳලා වෙච්ච හැම වැරද්දකටම සමාව ගන්න. ඕගොල්ලෝ වෙනුවෙම වෙහෙසිච්ච ඒ කකුල් දෙක සිඹලා වැඳලා අම්මගේ තාත්තගෙන් සමාව ගන්න. සමාව අරගෙන අද ඉඳලා ඕගොල්ලෝ හොඳ ඉලක්කයක් ඇති කරගන්න. ඒ දෙන්නව සන්තෝෂ කරන ඒ දෙන්න යම් දවසක හදවතින් සතුටු වෙනවාද? ඒ දෙන්න ඇස් වලින් සතුටු කඳුළු හෙල සතුටු වෙනවාද? ඕගොල්ලන්ට වැරදිලා නැහැ. ඕගොල්ලන්ගේ ජීවිතේ අනාගතේ දෙමව්පියෝ දෙන්න සතුටු කඳුළු හෙල ඕගොල්ලෝ ගැන සතුටු වෙනවා නම් දෙමව්පියෝ දෙන්න ඕගොල්ලෝ දිහා බලලා හදවතින්ම සන්තෝෂ වෙනවා නම් දුවේ පුතේ ඕගොල්ලන්ට වැරදිලා නැහැ. ඕගොල්ලෝ හරි ගිහිල්ලා. එහෙමයි. ඕගොල්ලෝ සාර්ථක වෙලා. ඒ සාර්ථකත්වයට ඕගොල්ලන්ට යන්න පුළුවන් වෙන්නේ අද කැපකිරීමක් කළොත්. ඒ නිසා ඔය තාක්ෂණික උපකරණ වලට ඇබ්බැහි වීම. ඒ ලාමක ආසාව කැප කරන්න. ගේම් ගහ ඉන්න තියෙන ලාමක ආසාව කැප කරන්න. තමන්ට තාක්ෂණික උපකරණේ අතර දුන්නට පස්සේ ඔහේ තාක්ෂණික උපකරණේ ගොදුරක් වෙන එක, ඔහේ ඒකේ තියෙන ඒවා බලබලා ඉන්න එක, ඒක කැප කරන්න. ඒක කැප කරලා ඕගොල්ලෝ අර ලස්සන ඉලක්කය ඇති කරගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අනාගතේ අම්මා තාත්තා දෙන්නව සතුටු කරන දරුවෙක් වෙන්න, ඊළඟට අනාගතේ මේ ලෝකයට උදව් කරන කෙනෙක් වෙන්න. ඒක ගැන කියන්න ඕන මහත්තයා. ඒක මේ අපිට අහන්න ලැබිච්ච බොහොම ලස්සන, බොහොම කලාතුරකින් අහන්න ලැබෙන දෙයක්. ඒ නිසා මම අද මේ දරුවෝ වෙනුවෙන් කතා කරන දවසේ මේක කියන්න ඕන. අපිට මේ කතාව අහන්න ලැබුණේ ගුරුවරු අතරේ කලාතුරකින් දකින්න ලැබෙන ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ. ඔහු තමයි මං හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා, දිනේෂ් මුතුගල මහත්මයා. ඒ ගුරුවරයාගේ කතාවක් අපිට සමාජ මාධ්‍යයේ අහන්න ලැබුණා. ඒ කතාවේ තියෙනවා ඔහුගේ ගුරුවරයා ඔහුට දීපු ලස්සන අවවාදයක්. එහෙමයි. ඔහුගේ ගුරුවරයා මීට කලකට පෙර මේ සමාජයේ දරුවන්ගේ ජීවිත ගොඩාක් ලස්සන කරපු, සාර්ථක කරපු උතුම් ගුරුවරයෙක්. ආර්.එස්. පින්නපොළ ගුරු පියාණන්. ඇත්තම කියනවා නම් මගේ පෞද්ගලිකව මගේ ගිහි ජීවිතේ
මට යහපත කියා දීපු මගේ ගුරුතුමාත් ආර්.එස්. පින්නපොළ ගුරු පියාණන්. ඒ ගුරුවරයා දිනේෂ් මුතුගල කියන මේ මහත්මයාට ඔහු ඉගෙන ගන්න වයසේදී අවවාදයක් දෙනවා. ඒ අවවාද දෙන්න හේතුනේ එක අවස්ථාවක පින්නපොළ සර් මේ දිනේෂ් මුතුගල තරුණයාගෙන් අහනවා අනාගතයේ කවුරු වෙන්නද කැමති? එතකොට ඔහු ඉතින් තමන් අනාගතයේ වෙන්න කැමති වෙච්ච එක සෑහෙන්න ගැට ගහලා කියලා තියෙනවා. කිව්වට පස්සේ ඒ පින්නපොළ සර් හිනහ වෙලා කියලා තියෙනවා නෑ මං ඉලක්කයක් දෙන්නම්. ඒ ඉලක්කේ හොඳට මතක තියාගන්න. ඒ ඉලක්කයට තියෙන්නේ වචන 3ක්. ඒ වචන 3 ඉලක්කේ හැමදාම මතක තියාගන්න කිව්වා. ඉතින් ඒ දිනේෂ් මුතුගල ගුරුවරයාට අද විශාල දරු පිරිසකට මේ අධ්‍යාපනය ලබා දෙන ඊළඟට අධ්‍යාපනයට අමතරව ඒකට මම කියන්න කැමති දරුවන්ගේ ලෝකයට ආලෝකයක් ලබා දෙන ගුරුවරයෙක්. එහෙම ගුරුවරු තව ඇති. එහෙමයි. ඒ ගුරුවරු අතරේ අපි විශේෂයෙන් දැකපු ගුරුවරයෙක්. එතුමා දරුවන්ගේ ලෝකයට අධ්‍යාපන ඒ කියන්නේ විශේෂ මේ කාරණාවලට එහා ගියපු ලස්සන එළියක් ලබා දෙන්න වෑයම් කරනවා. තමන්ට උගන්වන්නට ලැබෙන කාලවකවානුව ඒ උදෙසා කැප කරනවා. ඇත්තටම ආර්.එස්. පින්නපොළ ගුරු පියාණන් ඒ විදිහට තමයි පන්ති පවත්වාගෙන ගියේ. විශේෂයට අමතරව ජීවිතයට විශාල ආලෝකයක් ඒ ගුරු පියාණන් ලබා දුන්නා. එතකොට දීප අවවාදෙ මොකද්ද? ලෝකයට උපකාර කරන්න. එහෙමයි. ඉලක්කයක් ඇති කරගන්න කිව්වා. මම ලෝකයට උපකාර කරනවා. ඒ නිසා මේ දරුවෙකුට තරුණ වයසේ ඉගෙන ගන්න වයසේ හදවතක ඇති කරගන්න පුළුවන් නම් මහත්තයා ඉලක්කය අර පුස් ඉලක්ක ටික බැහැර කරලා ලෝකයට උපකාර කරනවා කියලා. ඒ නිසා දුවේ පුතේ ඕගොල්ලෝ ඒ ඉලක්ක දෙක ඇති කරගන්න ඕන. පළවෙනි එක තමයි මා කියපු ඉලක්කේ. අම්මගේ තාත්තගේ ඇස්වලට සතුටු කඳුලක් ගේන දුවෙක් වෙන්න පුතෙක් වෙන්න. අම්මා තාත්තා හදවතින්ම සතුටු වෙන ජීවිතයක් තියෙන දුවෙක් වෙන්න පුතෙක් වෙන්න. එතකොට ඕගොල්ලෝ සාර්ථක චරිත මේ සමාජයේ. ඒ සාර්ථකත්වයට ගියාට පස්සේ මේ ලෝකයට උපකාර කරන කෙනෙක් වෙන්න. එහෙම වෙන්න නම් මේ කාලේ ඔය හිතුවිලි ඕගොල්ලෝ ඇති කරගන්න ඕන. ඒ හිතුවිලි ඇති කරගෙන ඒ සුන්දර සිහිනයට වැඩ කරන්න. ඒ සුන්දර සිහිනයට වැඩ කරන්න ඕගොල්ලෝ වැඩ කරොත් ඕගොල්ලෝ බේරුණොත් ඕගොල්ලෝ අනාගතේ බැබලෙවි. හැබැයි ඕගොල්ලන්ට වැරදුනොත් දරුවනේ ඕගොල්ලෝගේ අනාගතේ අඳුරු වෙවි. ඕගොල්ලෝ කවුරු ගණන් ගන්නේ නැති වෙයි. අඩු ගානේ අවවාදයක අනුශාසනාවක් කරන්න කෙනෙක්වත් ඕගොල්ලෝ වටේ නැති වෙවි. අනේ නිසා මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් අහිංසක පින් තියෙන දරුවෙකුගේ ජීවිතේ බේරේවා කියන අදහසිනුයි මේ ධම්සභා මණ්ඩපේ අද අවවාදයේ අනුශාසනාව අපි කළේ. ඊට අමතරව අපි තව එක වීඩියෝ පටයක් සූදානම් කළා. ඒක විශේෂයෙන් දරුවන්ටත් දෙමව්පියන්ටත් හැම දිනාට. ඒ කියන්නේ අපි මේ සමාජ මාධ්‍ය ආදී තාක්ෂණික උපකරණ වැළඳගෙන අපි ජීවිත ගත කරනවානේ. අපි හිතනවානේ මේකෙන් අපිට හරි සතුටු වෙන්න පුළුවන්. යාළු මිත්‍රයෝ ගොඩාක් හදා ගන්න පුළුවන්. අපි නොඑක් දේ මහත්තයා හිතනවානේ මේ මාධ්‍ය ක්‍රමයේ සමාජ මාධ්‍ය ක්‍රමයේ ආවට පස්සේ. නමුත් මේකේ තියෙනවා අපිට හිතාගන්නවත් බැරි තරම් බිහිසුණු අතිශයින් භයානක අපේ පෞද්ගලිකත්වයේ විනාශ කරන ස්වභාවයක්. ඒක සම්බන්ධයෙන් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රවෘත්ති අංශය බොහොම වටින වීඩියෝ පටයක් සූදානම් කරලා තිබුණා. ඒ නිසා අපි කල්පනා කළා මේ වීඩියෝ පටය ඔබට නරඹන්න සලස්සන්න. ඒ වීඩියෝ පටයත් නරඹලා එහි ගේන පණිවිඩයත් පින්වතුන්ලා පින්වත් දූල පුතාලා හැමෝම තමන්ගේ ජීවිතයට අරගන්න. දැකලා තියෙනවද නිර්දෝෂී කඳුළු අපහසුතාවයට පත්වීමත් එක්ක සත්‍ය අසත්‍යතාවය ඔප්පු කරගන්න බැරි වෙච්ච තැන්වල කඩා වැටුණු කඳුළු.
ඒ වගේ නිර්දෝෂී කඳුළුත් ව්‍යාජ කඳුළුත් රස කර කර ඉහළටා කරුණුත් පසුගිය දවසක සිදුවුණු සිදුවීමක ගැබ්බුණා. සමාජ සම්මත නොවන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වූයේ පිරිසක් නිරුත්තර කරමින් තවත් පිරිසකට නොකළ දෝෂාරෝපණ එල්ල කරමින් අසම්මත ලෙස හැසිරුණු අයට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇති. එහෙත් සොයා බැලීම් සිදු නොකොට තව කෙනෙකුට දෝෂාරෝපණය කරන පිරිසගේ අවමන් නිම නොවනු ඇති. එනිසාම අපේ කෝණය යොමුනේ වෙනස් පැතිකඩකට. සමාජ මාධ්‍ය පුළුල් භාවිතාවක් බව යළි යළි සිහිපත් කරන්නට අවශ්‍ය නැහැ. ඒ සමාජ මාධ්‍ය පරිහානියේ අඳුරු පැතිකඩ ඔබ ඕනෑ තරම් දැක ඇති. නැත්නම් අසා ඇති. යාළුවන් එක්ක ඔබේ පෞද්ගලිකත්වය බෙදාගෙන ඇති. ඒත් අමතකුණ කාරණය සමාජ මාධ්‍ය ඔබේ පෞද්ගලිකත්වය ඉස්මතු වන තුරු බලා සිටින බව. ඔබේ විනෝදය උදෙසා ඔබ සමාජ මාධ්‍යයට මුදාහරින දෙය තව කෙනෙකුගේ ව්‍යාජ මනසේ රසවිඳින රසවින්දනයක් විය හැකි. එනිසා ඔබත් ඔබේ පවුලේ මව බිරිඳසේම දියණියද ඉන් ඔබට ගොස් පිරිමි පාර්ශවයද ඔවුනගේ පෞද්ගලිකත්වයේද රැක ගැනීම ඔබේ වගකීමක් වනු ඇති. නැතිනම් ඇතැම් විට ඔබ වරදක් නොකරම ඔබට හඬන්නට සිදුවනු ඇති. සමාජයේ ඔබට දෝෂාරෝපණය කරනු ඇති. නැතිනම් එය ඔබේ ළඟමයිකොට විය හැකි. මේ සිහි කැඳවීම සිදු කරනුයේ සමාජ මාධ්‍ය හරහා ඔබ පළ කරන ඡායාරූප වීඩියෝ පටසේම ඇතැම් විට ඔබ තදින්ම විශ්වාස කරන අය සමග බෙදා හදාගන්නා ඔබේ පෞද්ගලිකත්වය රහසිගතව තබාගත යුතු බවයි. සමාජයේ ඕනෑම දෙයක් ඔබට සිදු කිරීමට අයිති ඇත. එහෙත් සමාජ සම්මතය ගැන දෙවරක් නොව තෙවරක්ම ඔබ සිතා බැලිය යුතුය. නැතිනම් එයින් විශාල හානියක් සිදුවන්නේ සමාජයට නොව ඔබටම බව සිහි තබා ගන්න. සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව අපි නිරන්තරයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබව දැනුම්වත් කරන්නේ මේ නිසා. මොකද ඔබ විශ්වාස කරනවට වඩා මේ ලෝකේ හරිම විසකුරු. ඒ නිසා හරි පරිස්සමෙන් හරියට දැලිපිහෙන් කිරිකනවා හා සමානව ඔබේ ජීවිතය පරිස්සම් කරගෙන මේ තාක්ෂණික උපකරණ භාවිත කරන්න. මොකද මේ පවතින කාලයත් එක්ක පවතින තත්වයක් එක්ක ඔබට තාක්ෂණයෙන් ඈත්වන්නට හැකියාවක් නැහැ. නමුත් ඔබට හැකි උපරිමයෙන් ආරක්ෂා වන්නට නිරතුරුවම කැප වෙන්නට කියන කාරණාව තමයි ආදරණීය දරු දැරියන්ගෙන් ආදරණීය තරුණ පරපුරගෙන් අපි නිරන්තරයෙන්ම ඉල්ලීමක් කරන්නේ. ජීවිතයේ දිනන මිනිසුන් ජීවිතයේ දිනපු මිනිසුන් බොහොම සම්පූර්ණ මිනිසුන් නෙවෙයි. සමහර විට අතපය හතරවත් නැති මිනිසුන් මේ ලෝකයේම ජයග්‍රහණය කර මිනිසුන් බවට පත් වුණා. ස්වාමීන් වහන්සේ දේශනාවේදී සඳහන් කළාසේම ඔබට මට අපිට කොයිතරම්නම් දේවල් ලැබිලා තියෙනවද? අවම අඩුම තරමේ මේ අතපය හතරත් කොයිතරම්නම් වාග්යක් වෙලා තියෙනවද ජීවිතේ දිනන්න. ඒ නිසා නැවත නැවත වාරයක් සිහි තබා ගන්න. අපිට වෙනස් කරන්නට තියෙන පුංචිම දෙයක්. ඒ පුංචිම දේ වෙනස් කරාට පස්සේ ජීවිතේම සාර්ථක කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. ධම්සභා මණ්ඩපයේ අද ගොඩ නැගුණේ දරුවනේ ඔබ වෙනුවෙන් ආදරණීය තරුණ පරපුර අපේ පරපුර වෙනුවෙන් ගොඩ නැගුණේ. නිසාම පින්වත් ස්වාමීන් වහන්සේට අපි නැවත නැවත වාරයක් පුණ්‍යානුමෝදනා එකතු කරන ගමන්ම සූදානම් වන්නේ විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ දහම් ගැටළු වෙනුවෙන් පිළිතුරු ලබා දෙන්නට. තාමත් දුරකථන අංකයේ විවෘතව පවතින 0112 548 400 කියන සුපුරුදු දුරකථන අංකය 0112 548 400 කියන සුපුරුදු දුරකථන අංකයේ විවෘතව පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ පැත්තට එන්න ඔබේ දහම් ගැටළු යොමු කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ හරහා දහම් අවවාදයන් ලබන්නට අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරු නැවතත් ධම්සභා මණ්ඩපය හා සහසම්බන්ධ වෙමින් බලාපොරොත්තු ඇතුව. තෙරුවන් සරණයි. නැවතත් අපේ විරාමයෙන් අනතුරුව ධම්සභා මණ්ඩපයට ගොඩවන්නටයි සූදානම් වන්නේ. පින්වතුනි ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්නට කියන කාරණාව අපි සිහිපත් කරා විරාමයට මත්තේ නේ අනුව අපි මේ මොහොතේදීත් දුරකථන ඔස්සේ කිහිප දිනක්ම රැඳී සිටිනවා. ඒ ප්‍රශ්න වෙනුවෙන් දැන් පිළිතුරු ලබා දෙන්නට සූදානම් වන්නේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවන් එකතු කරන්නට. අපි සිහිපත් කරගමු අද දවසේදී ධම්සභා මණ්ඩපය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රද්ධා ලක්විරු අන්තර්ජාල අවකාශයන් ඔස්සේ ඔබට සමීප කරන්නට වැතිබර විකාශන දායකත්වයේ කළ පින්වතුන් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික දුෂ්මන්ත රණසිංහ, සාලිය රණසිංහ පියාණන්, තලතා ඒකනායක මෑණියන්, ඇමරිකාවේ පදිංචි
අංජලී ජයවීර සහෝදරිය සහ සුධර්මන් ජයවීර අයියා විසින් තමයි අද දවසේදී බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කමක් තිබෙනවා දම්සභා මණ්ඩපය වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන්න. ඒ පිළිබඳව විස්තර දැනගන්න කතා කරන්න 071 232 88 87 දුරකථන අංකයට 071 232 88 87 දුරකථන අංකයට. අපි දැන් සූදානම් වනවා ඔබේ දහම් ගැටළු වෙනුවෙන් පිළිතුරු ලබා දෙන්නට. මේ වෙලාවේදී ඉන්න අපිත් එක්ක දුරකථනයෙන් වැල්ලම් පිටියෙන් අබේසේකර මහතා. තෙරුවන් සරණයි ඔබට. නම බුද්ධාය. මම අබේසේකර වැල්ලම් පිටික අබේසේකර උපාසක මහත්තයාට මට ගැටලුවක් තියෙනවා මහත්මයානි පින්වල් මහත්මයානි තෙරුවන් සරණයි. මේ දැන් ලෝක විනාශය කියලා මත් හාර තියෙනවා. මේ ඉරහතක් පායලා මේ ලෝක විනාශය. ඒක මට ගැටලුවක් තියෙනවා. දැන් සතර පායි ඉන්නවා 30ක් තලේ ඉන්නවනේ. 30ක් තලේ අපි 30ක් තලේම විනාශයටපත් වෙනවද? සතර පායි ඉන්න ඔය අපායව තියෙන 130ක් තියෙන ඒ අයට මොකද වෙන්නේ කියලා මට පොඩ්ඩක් ගැටලුව පොඩ්ඩක් විසඳා දෙන්න පුළුවන් කියලා මම ඔබතුමන් කාරණක ඉල්ලා සිටිනවා. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. වෙනත් ස්වාමීන් වහන්සේ සතර අපායේ ඉන්න කට්ටියට මොකද වෙන්නේ මේ ලෝක විනාශය වෙනකොට කියලා යහන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇතම පිංගුතුනේ ලෝක විනාශය සම්බන්ධයෙන් ලෝකයේ වෙනසී යාම සම්බන්ධයෙන් අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කරපු මූලික බුද්ධ දේශනාවක් අන්තර්ගත වෙනවා සත්ත සුරියුග්ගමන සූත්‍රය. ඒ දේශනාවේ තමයි ඉරහතක් පායලා ලෝකේ විනාශ වීම ගැන භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ පරිහානිය සිද්ධ වෙන හැටි ආයුෂ පිරිහි යන හැටි මේ ලෝක ස්වභාවය ගැන තව ධර්ම දේශනාවක් වදාලා චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාව. මේ දේශනාව ලොකෝම භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ දේශනාව වැදෑරීම පිණිස යම් පසුබිමක් නිර්මාණය වුණාම. ඒ නිසා එතනින් එහා දෙයක් මූලික බුද්ධ දේශනාව තුල භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ නැහැ. හැබැයි අපිට අටුවා පොත් වහන්සේලා අධ්‍යයනය කරද්දී ලෝකේ විනාශ වීම ගැන තොරතුරු හමු වෙනවා අටුවා පොත් වහන්සේලා තුල. ඉතින් ඒ අටුවා පොත් වහන්සේලාත් ශාසන ඉතිහාසය තුල ආරක්ෂා කරගෙන පැමිණි උතුම් පොත් වහන්සේලා. එහි සඳහන් වෙනවා මහත්තයා මේ ලෝකේ විනාශ වෙන ලෝකේ සම්පූර්ණයෙන් විනාශ වෙලා යන ආකාර තුනක් ගැන. එහෙමයි ස්වාමීන් වහන්සේ. එක ක්‍රමයක් තමයි ගින්නෙන් විනාශ වීම. එතකොට ගින්නෙන් විනාශ වෙන ක්‍රමය තමයි ශාස්ත්‍රුන් වහන්සේ අර ඉරවල් 7ක් පායලා විනාශ වීම කියන එකේදී දේශනා කරන්නේ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා ජලයෙන් විනාශ වීම. තවත් ක්‍රමයක් තියෙනවා වාතයෙන් විනාශ වීම. එතකොට එහි සඳහන් වෙනවා මේ ලෝකය විනාශ වීම කියන එක ගින්නෙන් සිද්ධ වෙලා 7 වතාවක් සිදු වුණාම. ඒ කියන්නේ ගින්නෙන් විනාශ වීම 7 වතාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔන්න දැන් එක වතාවක් විනාශ වෙලා ගියා ආයෙ ලෝකෙ හැදුනා ආයෙ විනාශ වුණා ආයෙ හැදුනා ආයෙ විනාශ වුණා. එහෙම 7 වතාවක් ලෝකෙ විනාශ වෙලා ගියාම තමයි කියනවා එක වතාවක් ජලයෙන් ලෝකේ විනාශ වෙලා යන්නේ. එතකොට මේ ජලයෙන් විනාශ වීම කියන එක 7 වතාවක් සිද්ධ වෙනකොට දැන් ජලයෙන් විනාශ වීමක් වෙන්න ගින්නෙන් විනාශ වීම 7ක් වෙන්න එපේ. ඒ 7 සිද්ධ වුණාට පස්සේ එක ජලයෙන් විනාශ වීමක් වෙනවා. එතකොට ආයෙ ජලයෙන් විනාශ වීමක් වෙන්න නම් ගින්නෙන් විනාශ වීම 7ක් ආයෙ වෙන්න ඕන. ඉතින් ඔහොම වෙලා යම් ජලයෙන් විනාශ වීමක 7 වෙනි වතාවක් ඇද්ද? 7 වෙනි වතාවෙන් පස්සේ එළඹෙන 8 වෙනි වතාව වාතයෙන් ලෝකේ විනාශ වෙලා යනවා කියනවා. එහෙමයි. එතකොට එහි තෝරනවා ගින්නෙන් විනාශ වෙන අවස්ථාවල මේ ලෝකේ විනාශ වී යන්නේ මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝකයේ දක්වා විතරයි. එහෙමයි. එතෙක් වෙනකන් සියල්ල විනාශ වෙලා යනවා. ජලයෙන් විනාශ වෙන අවස්ථාවලදී මේ ලෝකය මේ ඊට උඩට ගිහිල්ලා මේ ලෝකයේ විනාශ වෙනවා කියනවා මේ දෙවෙනි ධ්‍යානයේ උපදවාගත්ත උදවිය වාසය කරන ඒ බ්‍රහ්ම ලෝක තල දක්වා. එහෙමයි. වාතයෙන් ලෝකයේ විනාශ වෙනකොට ඒ වාතයෙන් විනාශ වීමේදී ලෝකයේ විනාශ වෙනවා
සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හැරුණුකොට අනිත් සියල්ල විනාශ වෙලා යනවා. එහෙමයි. ඉතින් එහෙම තමයි අපේ බණ පොතේ ඔක සඳහන් වෙන්නේ. එහි සඳහන් වෙනවා ඒ විනාශ වෙනකොට ඉන්න සත්වයන්ට මොකද වෙන්නේ? දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල යම් සත්වයෝ ඉන්නවද? ඒ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉන්න සත්වයෝ පුණ්‍ය ශක්තිය නිසා, ඒ අයට පින තියෙන නිසා ඒ අය ආභස්සර බවට පත් වෙනවා. ඒ ආභස්සර බවට පත් වෙනවා කියන්නේ යම් ආලෝක ස්වභාවයක් බවට පත් වෙලා ඒගොල්ලෝ මේ ලෝකේ වාසය කරනවා. එහෙමයි. ඒගොල්ලෝ පුණ්‍ය ශක්තියෙන් තමයි මේ ස්වභාවය ඒගොල්ලන්ට හදලා දෙන්නේ. ඒගොල්ලන්ට පුණ්‍ය ශක්තිය ඒ විදිහේ උපතක් දක්වා ඒගොල්ලන් අරන් යනවා. එහෙමයි. අපිට ඒකට කියන්න පුළුවන් පුණ්‍ය කර්මයේ ශක්තිය. යම් මේ පව්කම් කරපු නිරිසත්තු ඉන්නවද? නිරේ ඉන්න සත්තු කර්ම ශක්තිය විසින්. එතකොට ඒ කර්ම ශක්තිය පාප කර්මයේ ශක්තිය. ඒ කර්ම ශක්තිය විසින් මහත්තයා වෙනත් සක්වලක නිරේක උපද්දවනවා කියනවා. එහෙමයි. එතකොට එහෙම තමයි අපේ බණ පොතේ මේ කාරණේ සඳහන් වෙන්නේ අටුවා පොත් වහන්සේලා තුළ. එහෙමයි. ඉතින් මේකෙන් අපිට විශේෂයෙන් තේරුම් ගන්න තියෙන කාරණාවක් තමයි මේ කර්ම ශක්තිය කියන එක. කර්මය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මනා වත්තති ලෝකෝ. මේ ලෝකේ සත්ව ප්‍රජාව ඇදගෙන යන්නේ කර්මය විසින්. කම්මනා වත්තති පජා දෙව් මිනිස් ප්‍රජාව ඇදගෙන යන්නේ කර්මය විසින්. එහෙමයි. කම්ම නිබන්ධනා සත්තා රතස්සානීව යායතෝ. කර්මයත් එක්ක මේ සත්වයාගේ ජීවිතේ බැඳුනේ මහණෙනි. හරියට රත රෝදය රතයට හිර කරන කඩයනේ වගේ. අපි ගත්ත වර්තමානයේ රතවලට රත රෝදේ හිර කරන්නේ අර තද නට්ටොලි. ඒ නට්ටොලි හිර කරලා තියෙන තාක් මහත්තයා මේක ගැලවෙන්නේ නැහැ. එහෙමයි. ඒ කාලේ තිබුණේ රතේක කරත්තේනේ. කරත්තේට රෝදේ හයි කරලා රෝදේ පිට පයින්නවට රෝදේ ගැලවෙනවට හරහට ගහනවා ඇණයක්. ඕකට තමයි කියන්නේ කඩයනේ කියන්නේ. එහෙමයි. කඩයනේ යන්තාක් තියනවාද? කඩයනේ තියෙන තාක් මහත්තයා රෝදේ ගැලවෙන්නේ නැහැ. රෝදේ කැමැත්තෙන් ඒවා අකමැත්තෙන් ඒවා රතයත් එක්ක සවි වෙලා තියෙන්න ඕන. ඉතින් මේ වගේ තමයි සාංශාරික ගමනේ අපේ ජීවිතේ. එහෙමයි. කර්ම ශක්තියත් එක්ක අපි මේ සාංශාරික ගමනේ අපිට මේ ජීවත් වෙන්න තියෙන පරිසරයේ විනාශ වුණත් ඒ කියන්නේ මේ ලෝකේ විනාශ වෙලා ගියත් සහ මුලින්ම ලෝකේ විනාශ වෙලා ගියත් කර්ම ශක්තිය තියෙනවා නම් එයා ඉන්නවා. එහෙමයි. ඒ නිසා මේ කර්මයේ ස්වභාවය ගැන හොඳට තේරුම් ගත්තාම තමයි අපිට මේ මනුස්ස ජීවිතය හරි ලස්සනට හදාගන්න පුළුවන් ඉන්නේ මහත්තයා. දැන් ওই කර්මය ගැන කියනකොට මම මේ කාරණේ සිහිපත් කරන්න ඕන. මේ සිහිපත් කරන්නේ මේ වගේ අඥාන තීරණ බොහෝ දෙනෙක් ගන්න නිසා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රශ්න වලින් පලා යාම පිණිස අන් අයව රිදවීම පිණිස සියදිවි හානි කර ගන්නවා. දැන් මේ සියදිවි හානි කර ගැනීම කියලා කියන්නේ ගොඩක් වෙලාවට තව කෙනෙක්ව රිදවන්න. අනිත් අයට දැනෙන්න කරන වැඩක්. අපි ගත්තොත් එහෙම කෙනෙක් වහ බීලා කට පියාගෙන ඉන්නේ නැහනේ. මම වහ බිව්වා කියලා කියනවා. ඇයි යාට වහ බිව්වට පස්සේ බීතියක් එනවා. ඊට පස්සේ යාට ඒක දැනෙන්න අරින්න ඕන. එහෙමයි. දැන් එල්ලිලා මැරෙන අය ගත්තොත් එහෙම ඒ අයත් එල්ලිලා මැරෙන්න ගොඩාක් පසුබිම වෙන්නේ. එක්ක ප්‍රශ්නයක් වරොත්තුම නොදීම. එහෙම නැත්නම් එයාට ඕන තමන්ට රිදවපු කෙනාව රිදවන්න. තමන්ට රිදවපු කෙනා තමන්ට කේන්තියෙන් දොස් කියපු කෙනාව රිදවන්න එයා ඒක යොදා ගන්නවා. දැන් එහෙම එකක් ගැන තියෙනවා එක පොතක. ඒ පොතේ අර අතීත ජීවිත බලලා කතා කරන්න පුළුවන් කෙනෙක් මම හිතනවා මේ කෙනා ගැන බහලා ඇති අතීතයේ හිටපු කෙනෙක්. එයාට තිබුණේ අමුතුම හැකියාවක්. ඒක විශේෂ හැකියාවක්. එඩ්ගා කේසි. මේ එඩ්ගා කේසි ළඟට ඇවිල්ලා එක කාන්තාවක් එයාගේ දුක් ගැනවිල්ල කියනවා. ඇය කියනවා මට මොනවා කළත් කවුරුත් මට නෑ. මං ගොඩක් දී ජීවිතය කරලා තියෙනවා. මං ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ඒත් මං ඉන්නේ තනියම. මට පුංචි කාලේ ඉඳලා මේ දක්වාම මගේ තනිකම වෙනුවෙන් මගේ තනිකම තේරුම් අරගෙන මාත් එක්ක ඉන්න කෙනෙක් නෑ. මට හරිම තනියි. මට හරිම පාළුයි. ඇයි මට මෙහෙම තනිකම උරුම වෙච්ච ජීවිතයක් ලැබුණේ? එතකොට එඩ්ගා කේසි කියනවා ඔබ යමක්ද දුන්නේ එයයි ඔබට ලැබෙන්නේ. ඒ එඩ්ගා කේසිට තේරිච්ච විදිය. එහෙමයි. දැන් ඔහු ධර්මයේ දැනගෙන නෙමෙයි. ඔහු කියනවා ඒ ඔබ යම් විදිහකට දුන්නද ඒ දුන්නු විදිහටයි ඔබට ලැබෙන්නේ. එතකොට අහනවා මට තේරුන්නේ මම මොකද දුන්නේ? කියන ඔබ පෙර ජීවිතයක
එතකොට ඒ එඩ්ගා කේසීට පුළුවන් පෙර ජීවිතේ බලන්න. පෙර ජීවිතේ බලලා කියනවා. ඔබ පෙර ජීවිතේ ඔබේ ස්වාමි පුරුෂයාට ඔබව ඕනම වෙලාවේ. ඔබේ දරුවන්ට ඔබව ඕනම වෙලාවේ. ඒ අය තනි කරලා ඔබ ගියා. ඔබේ පවුලට ලොකු අවනම්බුවක් ආවා. ඒ අවනම්බුව ස්වාමි පුරුෂයා මූලික කරගෙන ආවේ. එහෙමයි. ඒ වෙලාවේ ස්වාමි පුරුෂයාත් එක්ක දුක බෙදාගන්න ස්වාමි දියණිය විදිහට බිරිඳ විදිහට ඔබ ඉඳිය යුතුම වෙලාව. ඔබේ දරුවන්ට ඇතිවෙච්ච දුක වේදනාව අවනම්බුව බෙදාගන්න අම්මා විදිහට ඔබ ඉඳිය යුතුම වෙලාව. ඔබ ඒ වෙලාවේ තනි තීරණයක් ගත්තා. මං එල්ලිලා මැරෙනවා කියලා. ඇයි එල්ලිලා මැරුණා? එහෙමයි. ඇය තනිකම ලෝකයට දුන්නාද? ශෝකේ ලෝකයට දුන්නාද? ඇය ඒ දීපු දේ. ඇත්තටම මහත්තයා චේතනාව පහළ කරලා මේක කරන්නේ. එහෙමයි. ඒ දීපු දේ ලැබෙනවා. බුද්ධ දේශනාවේ මේක භාග්‍යතුන් වහන්සේ මීට වඩා බොහෝම සරලව හරි ලස්සනට වදාලා යා දිසං වපතේ බීජං. ඔබ යම් දෙයක් වපුරනවාද තා දිසං හරතේ පලං. ඔබ වපුරන දෙයට අනුරූපව පලහට ගනි. කල්යාණකාරී කල්යාණං. ඔබ හොඳ කරන්නේ නම් ඔබට පෙරලා ලැබෙන්නේ හොඳයි. පාපකාරීච පාපකං. ඔබ පවිටු දෙයක් කරනවා නම් ඔබ කොච්චර හොඳ දෙයට ආසා කළත් ඔබට පෙරලා ලැබෙන්නේ පවිටු දෙයයි. එතකොට මේක තමයි කර්ම ශක්තිය. එනිසා මත ලෝක විනාශය සිද්ධ වුණත් කර්ම ශක්තියත් එක තමයි ගනුදෙනු තියෙන්නේ. ඉතින් පින් කරපු අය අර ලෝක විනාශය සිද්ධ වෙන අවකාශය වෙනකොට දිව්‍ය බ්‍රහ්ම තලවල ඉන්න අය ආභස්සර බවට පත් වෙනවා කියනවා. ඒ ආභස්සර බවට පත් වෙන උදවිය ඒ සත්වයෝ තමයි යලි ලෝකේ හට ගන්න කාල වෙනකොට ඒ ලෝකයට පැමිණිලා ඒ ලෝකේ අර යලි මනුස්ස ස්වභාවයක් ඒවා ආරම්භ වෙන්නේ. ඒක ගැන භාග්‍යතුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී බොහොම ලස්සනට දේශනා කළා. මේ ගැන සදහැසිතින් කියවන කෙනෙකුට ඒ බොහොම ලස්සනට පහදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතනත් ඉන්නවා නම් යම් පෞකාරයෝ ටිකක් පෞරස් කරගෙන නිරේ ඒ අයන්ට ඒ මොහොතේවත් සැනසෙල්ලක් නැහැ. එහෙමයි. ඒ අයන්ට ඒ මොහොතේවත් සැනසෙල්ලක් නැහැ. ඒ අය කර්ම ශක්තිය විසින් වෙන නිරයකට මාරු කරනවා කියනවා. එහෙමයි. ඇතන මහත්තයා ඔය නිරේ ඉන්න නිරිසත්තුන්ට සැනසෙල්ලක් ලැබෙන්නේ ශාස්ත්‍රූන් වහන්සේ ලෝකයට පහළ වෙනකොට බුදු කෙනෙක් ලෝකයට පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ උපත සිද්ධ වෙද්දී බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආශ්චර්ය සිද්ධ වෙනකොට ඒ අසිරිය අතර එකක් තමයි නිරේ ගිනි දැල්ලි වෙනවා. අනේ සුළු වෙලාවකට සැනසෙල්ලක් දැනෙනවා කියනවා. ඉතින් ඒක හිතපුවම තේරෙනවා බුදුරජාණන් වහන්සේ ගැන කියනවානේ සුකෝ බුද්ධානං උපාදෝ. බුදු කෙනෙකුගේ උපත නම් ලොවට සැපයක්මයි. එහෙමයි. ඇත්තෙම බුදු කෙනෙකුගේ උපත නම් ලොවට සැපයක්. අපිට වාසනාවක් ලැබුණා ලෝකේටම සැපේ ගෙනපු ඒ බුදුරජාණන් වහන්සේව සරණ යන්න. එහෙමයි. එවන් බුදුරජාණන් වහන්සේ නමකගේ සරණ ගිය අපි අප්‍රමාදීව මේ බුද්ධ ශාසනය තුලදීම මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න උත්සුක වෙමු කියන ආරාධනාවත් එක්ක අපි සූදානම් වෙනවා ඊළඟ ප්‍රශ්නය වෙතට යන්නට. බලංගොඩින් ඉන්නවා පින්වත් අම්මා කෙනෙක් අපි සම්බන්ධ කරගන්නවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ මං අහන්න හැදුවේ දැන් මගේ මහත්තයා මේ අපිට ගොඩක් ආදරේ රැකවරණය දෙනවා තමයි. ඒ වුණාට එයා සම්මා ජීවිතයට පටහැනි රැකියාවක් කරනවා නම් සප්තභාර්යා සූත්‍රයේ මේ සඳහන් වන පරිදි යහපත් භාර්යාවක් විදිහට ඔහු කරන රැකියාවට මං උදව් කරන්න ඕනි. ඉතින් එයා සම්මා ජීවිතයට පටහැනි දෙයක් කරනවා නම් මං කොහොමද උදව් කරන්නේ? එයාව කොහොමද යහපත් මඟට ගන්න ඕනි? දැන් මං කොච්චර ධර්ම මාර්ගයේ ගියත් මේ එයා ඒ විදිහේ සම්මා ජීවිතයට පටහැනිව ක්‍රියා කරන හින්දා මේ මගේ හිතේ ඒ තියෙන තෘප්තිය නැහැ. බුද්ධාලම්බන ප්‍රීතියක් තිබුණත් පස්සේ මට සේරම එපා වෙන ගතියක් දැනෙනවා. මං කොහොමද මේ ඒකට යාට යහපත් විදිහට උදව් කරන්නේ කොහොමද? මට ගොඩක් මගේ හිත අවුල් වෙලා වගේ ඉන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ පුළුවන් නම් මට එයට ධර්මානුකූල විසඳුමක් ලබා දෙනවා නම් පින්වත් වෙනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමී භාර්යා විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් ජීවිතේ සියලු තීරණ දෙන්නම එකටනේ අරගත්තේ. එහෙමයි. එතකොට ජීවිතේ දියුණුව සම්බන්ධයෙන් දෙදෙනා ගන්නවා යම් යම් තීන්දුව තීරණ
අපි මෙහෙම දෙයක් කරමු මෙහෙම දෙයක් කරන්න පටන් ගත්තොත් අපිට අනාගතේ මෙහෙම සාර්ථකත්වයකට යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි බිරිඳ ස්වාමියා ගොඩක් වෙලාවට කතා වෙනවා මේ ස්වාමියාගේ පඩිය බිරිඳගේ පඩිය ගැන කතා වෙනවා. අපි මෙච්චරක් ඉතුරු කරමු. අපි ඉතුරු කරන එක අපේ දරුවන්ට අනාගතයට උදව් වෙයි. අපි එහෙම නේද ජීවිතය කියන එක හදාගන්නේ. එහෙමයි. අපි ජීවිතේ හැම අධිරමක වගේ ওই විදිහට තමයි හදාගන්නේ. එතකොට ස්වාමි භාර්යාව විදිහට මේ ජීවිතේ ඔහොම ටිකෙන් ටික හදාගන්නවා කියන එක ප්‍රායෝගිකව අපි ලෝකේ කරන එකක්. එහෙම නැත්නම් ස්වාමි භාර්යාව කතාව නැති වුණත් අපි ජීවිතේ හදාගන්නවා කියන එක අපි ඔය විදිහට ටිකෙන් ටික කරන්නේ. අපි ගත්තොත් පින්වතුනි උසස් පෙළ අධ්‍යාපනයේ උසස් පෙළ විභාග අපි ලියන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා. ඒ වෙනුවෙන් අපි පුංචි කාලේ ඉඳලා ඉස්කෝලේ යනවානේ. ඒ වෙනුවෙන් පුංචි කාලේ ඉඳලා අපි ටිකෙන් ටික අධ්‍යාපනය එකතු කරගන්නවානේ. එතකොට අපි යමක් උදෙසා යම් කාලයක් ඉවසාගෙන ඉන්නවා. ඒ උදෙසා කැප වෙනවා. ඉතින් ඒ වගේමයි ධර්මය. ඒ වගේමයි ධර්මය කියන එක. මුලින්ම ඔබ සතුටු වෙන්න ඕන මේ සත්‍ය වූ දහම්පදේ අහන්න ලැබීම. සත්‍ය වූ බණපද අහන්න ලැබීම පළවෙනි සතුටු වෙන්න කරුණ. දෙවැනියට ඔබට සතුටු වෙන්න කරුණ ධර්මයට හිත පැහැදීම. ඒ අහපු බණපදයට හිත පැහැදුනා. ධර්මයට අනුව ජීවත් වෙන්න නැත්නම් හොඳයි කියලා හිතුණා. අඩුපාඩු හදාගන්න නැත්නම් හොඳයි කියලා හිතුණා. ඒක දෙවැනියට සතුටු වෙන්න කාරණේ. ඊට පස්සේ තියෙන්නේ තමන්ගේ ජීවිතේ ටික ටික ඒ ධර්මයට අනුරූපව හදාගන්න. දැන් ඒක හදා ගැනීමේදී තමන්ගේ කායික ක්‍රියා, තමන්ගේ වාචසික ක්‍රියා, තමන්ගේ මානසික ක්‍රියා කෙනෙකුට ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ දක්ෂතාවය, එයාගේ පෞද්ගලික දක්ෂතාවය තමයි ඒකට බලපාන්නේ. නමුත් අපි ගත්තොත් ජීවත් වීම පිණිස ඔබට ඔබ යම් කටයුත්තක් පටන් ගන්න ඉන්නවා නම් දැන් මේ බණපදේ අහන්න ලැබිච්ච ගමම්ම එකපාර සම්පූර්ණ වෙනස් වෙන්න බැරි වෙයි. ඒකට ධර්මයේ ගැන හිත පහන් වෙච්ච බිරිඳක් විදිහට ස්වාමියාගේ ඒ ජීවත් වීම පිණිස කරන රැකියාව, ඒ වැඩපිළිවෙල ධර්මානුකූලව හදාගන්න. එහි තියෙන අධර්මානුකූල පැතිකඩවල් ටික ටික ඉවත් කරගන්න ඔබ ස්වාමියාට උපකාරී වෙන්න. ඒ ස්වාමියාට උපකාරී විය යුත්තේ සෙනෙහවන්ත බිරිඳක් විදිහට. අපි ටික ටික මේක හදාගමු. අපි ඉතින් මැරිලා යන අයනේ. අපි මැරිලා යන අය හින්දා අපිට බුදුබණ අහන්න ලැබිච්ච මොහොතේ, ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබිච්ච මොහොතේ අපි සල්ලි හම්බ කරන විදිහ අපි ටික ටික වෙනස් කරමු. එහෙමයි. මොකද එකපාර මේක කරන්න බැරි වෙන්න පුළුවන් නේද? සාමාන්‍ය පවුලක ජීවත් වීම පිණිස අනුගමනය කරන යම් වැඩපිළිවෙලක් හැදිලා තිබුණා නම්, ඒ අය කරමින් හිටපු රැකී ආරක්ෂාවක් තියෙනවා නම් එකපාර අපට ඒක වෙනස් කරගන්න බැරි වෙයි. හැම දෙයක් මෙහෙමයි. සතුට වෙන්න ඕනේ මුලින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබීම, සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබීම, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ලැබීම, ඒ ධර්මයට හිත පැහැදීම, ධර්මයේ පුරුදු වෙන්න ඕන කියලා හිතීම. මේවට තමයි සතුට වෙන්න ඕනේ. ඒකට සතුට වෙලා ටික ටික හදාගන්න උත්සාහ කරන්න. දැන් අද දරුවෝ උදෙසානේ මම අනුශාසනාව කළේ. එතකොට ඒ දරුවොත් එහෙමයි. ඒ දරුවන්ට මේ වෙනකල් සමහරලාවට ගොඩාක් දේවල් වැරදිලා තියෙන්න පුළුවන්. ගොඩාක් දේවල් වැරදිලා තියෙන්න පුළුවන්. එතකොට ඒ වැරදිච්ච එක නෙමෙයි දැන් හිතන්න ඕන. හදාගන්න තියෙන අවස්ථාව. ටික ටික හදාගන්න ඕන. ඒ ටික ටික හදා ගැනීම කියන එකට අපි අත ගැහුවොත් අපිට මේ බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනින් හදාගන්න පුළුවන් වෙනවා. ගොඩාක් දෙනෙකුට තියෙන්නේ අත ගහන්නේ. එහෙමයි. අත ගැහුවොත් අපි මේක වැඩේ කරන්න ඕන කියලා අත ගැහුවොත් අපි බලාපොරොත්තු වෙනවට වඩා ඉක්මනින් අපිට හදාගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක බොහොම සමගියෙන් ස්වාමි පුරුෂයාට සෙනෙහවන්ත බිරිඳක් විදිහට ඔබ මේ ඒ ජීවත් වීම පිණිස අනුගමනය කරන මේ රැකියාව ආදී දේ සම්බන්ධයෙන් ස්වාමියාත් එක්ක කතා බහ කරගෙන ටික ටික ඒක හදාගන්න. පඩිපෙලක් නගින්න අපහසු නෑ. පඩිපෙලක් නැගගෙන යන්න අපහසු නෑ. අපහසුම කාරණාව තමයි
පළවෙනි පඩිය නැගීම. පළවෙනි පඩිය නගින්නට තීරණය කිරීම නිසා සියලු දේවල් ටික ටික විසඳ ගන්න. ඒ වෙනුවෙන් ඔබට හැකියාව ලැබෙවි. ඒ වෙනුවෙන් අපිත් ආශිර්වාද එකතු කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේත් ආශිර්වාද එකතු කරනවා. අපි සූදානම් වෙන්නේ කුරුණෑගල පැත්තට යන්න. කුරුණෑගල පැත්තෙන් ඉන්නවා දමයන්ති මහත්මිය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මගේ ගැටලුව දැන් මේ පන්සල් වලට ගෙනියන දාන්නේ දැන් ආන්දරව වළඳලා ඉතුරු නම් පස්සේ මේ ඉතුරු කෑම මේ මිනිස්සු ගෙවල් වලට ගෙනල්ලා කනවා. ඒක මේ ප්‍රශ්නයක් නැද්ද? ඒකෙන් පවත් සිද්ධ වෙනවද මොකද කියලා දැනගන්නයි මට අවශ්‍ය. අවසරයි ස්වාමීන් වහන්සේ. සංඝයාට පූජා කරන දානේ මිනිස්සු සංඝයාට පිදුවාට පස්සේ ඒක සාංගික දානේ බවට පත් වෙනවා. හැබැයි සංඝයාට දානේ කැප යම් වෙලාවක් උදෙසා විතරයි. දැන් අපි ගත්තොත් එහෙම ඉරාවරට යන්න පෙර තමයි සංඝයාට දන් කැප. ඊට පස්සේ ඒක මේ සංඝ සතු දානයක් නොවේ ඊට පස්සේ. අපි හිතමු මේ ඒක දානේ සම්බන්ධයෙන් ආහාර අනුභව කරන දේවල් සම්බන්ධයෙන් වෙන ප්‍රත්‍ය දේවල් ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා හෝ සංඝයා උදෙසා හෝ පූජා කරොත් ඒක පිරිනැමුවා. නමුත් ස්වාමීන් වහන්සේලා වළඳලා අවසන් වුණාට පස්සේ ඒ දානේ ස්වාමීන් වහන්සේලා විසින් යලි නිවසේ අයට දායක පිරිසට දුන්නොත් එහෙම ඒකේ කිසිම දෝෂයක් නැහැ. ඒ කියන්නේ අපි මේ සාංගික කරලා පූජා කරපු දානේ ආපහු ඕක කන්න හොඳ නැහැ. ඕක අනුභව කරන්න හොඳ නැහැ කියලා එහෙම ඒ වගේ නිකන් වැරදි අදහස් වලට එන්න එපා. වැරදි අදහස් වලට එන්න එපා. දානේ දැන් අපි ගත්තොත් එහෙම මහත්තයා අපි මේ කොරෝනා වසංගත තත්ත්වයේ ඉන්න කලින් අපේ අසපු වල තියෙනවා මහා සාංගික දාන. එහෙමයි. ඒ සාංගික දානේ විශේෂයෙන් කරන්න හේතුව 6 මාසකට වරක් අසපු වල මහා සංඝ සභාව පැවැත්වෙනවනේ මහමෙවුනා අසපු වල. එතකොට ලංකාවේ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලා පොල් ගහල මූලස්ථානයට රැස් වෙනවා. එහෙමයි. සංඝ සභාව රැස් වෙලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ ගුරුදේවයන් වහන්සේගේ ආශිර්වාදය අරගෙන ඒ කටයුතු කරන්න. එතකොට ඒ රැස් වෙන මහා සංඝ පිරිසට දාන සකස් කරනවා. ඒ තමයි මහා සාංගික දානේ. එහෙමයි. ඒ දානේ හදනකොට ඉතින් ඔය සාංගික දානය දකින්න එච්චර ලොකු සංඝ පිරිසක් දකින්න ගොඩාක් අය එකතු වෙනවා. ගොඩාක් අය ඒවට එනවා දැක බලා ගන්න එනවා. අපි එතකොට දානමාන සකස් කරනකොට අපි හදන්නේ ඒ එන අය තිලක්ක කරලා. එහෙමයි. එතකොට මේ අපි දන් වළඳලා මේ භුක්තානුමෝදන මේ පුණ්‍යානුමෝදනා කරන මොහොතේම අපි දැනුවත් කරනවා ඔබ හැමෝම වෙනුවෙන් ආහාර පාන සකස් කරලා තියෙන්නේ. ඒ දානේ අවසන් වෙච්ච කොටස් ඔබ වෙනුවෙන් තියෙනවා. එහෙමයි. ඒ නිසා අනිවාර්යෙන් ඔබ ඒ ආහාරය අනුභව කරලා යන්න කියලා. ඉතින් මේක වැරදි මතයක්. සංඝයාට පූජා කරපු දානයක් ඒක සම්පූර්ණ සාංගික වුණාය. ඊට පස්සේ යලි ඒක අනුභව කරන්න හොඳ නැතිය කියලා එකක් තියෙනවා නම් අනේ ඔබ දානේ පූජා කරාට පස්සේ ඒ දානේ ස්වාමීන් වහන්සේලා වැළඳුවාට පස්සේ යමක් ඉතුරුලා ඔබට දෙනවද? ඒ දානේ අනුභව කරන එක කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් මහත්තයා ඕක සම්බන්ධයෙන් කියනකොට ඔය අපිට අපි ඇතැම් මහා සෑ පින්කම් කළා. සෑරජානන් වහන්සේලා උදෙසා මේ මහා විශාල පින්කම් අපි කළා. පළවෙල පූජා ඊළඟට නොයෙකුත් දානමාන පූජා අපි කළා. එතකොට ඒවා අපිට සදහැවත් පින්වතුන්ලාගේ දායකත්ව මැද අපි බොහොම පහන් සිතින් ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා ඒ පූජාවල් කළා. ඒ පූජාවල් කළායින් පස්සේ බුදුරජුන්ට වේවා මහා සංඝරුවන්ට වේවා ඒ දානේ ඒ ආහාරය කැප ඊට අවරට යන තෙක් පමණයි. ඊට පස්සේ අපි කළේ අර රැස් වෙච්ච හැමෝටම ඒ ආහාර පාන බෙදා දුන්න දන්සලක් වගේ. ඉතින් ඒ හැමෝම මේ අනුභව කරලා බොහොම සතුටු වෙලා පින්කමත් රැස් කරගෙන තමයි පිටත් වෙලා ගියේ. එහෙමයි. 0112 548 කියන දුරකථන අංකයෙන් ඉන්නවා මේ වෙලාවේදී මොනරාගරින් අම්මා කෙනෙක්. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. දැන් අපි මේ මහේ උනාට සම්බන්ධයි. අපි මේ දානේ පූජා කරනවා අපි පින්න ස්වයංහසලාට. ඒක දාන අපි දැන් දානේ සරණකට මේ බෙදනකොට දැන් අපි ස්වයංහසලා දිගට වැඩ ඉන්නවනේ. ඒ වැඩ ඉන්නකොට අපි දානේ පූජා කරනකොට දැන් මම දානේ පූජා කරනකොට මම අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද මහ රහතන් වහන්සේ අංගම රහතන් වහන්සේ දැන් ස්වයංහසලා වැඩ ඉන්න දිගටම මම මේ රහතන් වහන්සේලාගේ රහතන් වහන්සේලා සිහි කර දානේ බෙදනවා. ඒකෙන් මට රහතන් වහන්සේලා මොකක් හරි
මේ අගෞරවයක් සිද්ධ වෙනවද මම ඒක දාන එහෙම බෙදලා අවසන් වුණාම හරියම සතුටින් මම මොකද ඒ වෙලාවේ රහතන් වහන්සේලා සිහි කර බෙදෙන හින්දා ඒකෙන් රහතන් වහන්සේලාට අගෞරවයක් සිද්ධ වෙනවද කියලා අහගන්න ඕන සත්‍ය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් ඇත්තෙන්ම සංඝයාට දානේ පූජා කරද්දී සංගරුවනට දම් පුදද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි නොවෙනවා නම් තමයි යලාපේ. එහෙමයි. සංඝයාට දම් පුදද්දී මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සිහි නොවෙනවා නම් තමයි යලාපේ. එහෙමයි. ඇත්තෙම අපි පවා දැන් අපි ඇතැන් අවස්ථාවල දැන් මේ කාලේ වුණත් මේ වසංගත රෝගී තත්ත්වය නිසා බාහිරින් දානමාන අපිට අරගන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. අපේ බොහෝ අසපුවල පින්වත් ස්වාමීන් වහන්සේලාම මේ දම්පැන් සකස් කර ගැනීම සිද්ධ කරනවා. එතකොට දානේ සකස් කරනකොට අපි දන් හදන්නේ. අපි දානේ සකස් කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ඒ උතුම් මහෝත්තමයන් වහන්සේලා ගුණ සිහි කර කර. ඉතින් ඒ ඉන්නේ පිනක් උපදින්නේ. එයින් තමයි පිනක් උපදින්නේ. අපි මේ පින්වත් ස්වාමීන් වහන්සේලා දානේ සකස් කරනකොට සමහරවිට දම්පැන් සකස් කර කර ඉද්දී අනෙක් ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේ මෙහෙම දෙයක් සිද්ධ වුණානේ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ඒ උත්තමයන් වහන්සේගේ ගුණ නේද කියලා. එහෙමයි. ඉතින් එහෙම ගුණ සිහි කරමින් ඒ ගුණය මුල් කරගෙන තමයි අපි සංගරුවන මේ සංගරුවන ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගන්නේ. ඉතින් ඒ අම්මා කරන දේ කිසිම වැරද්දක් නැහැ. ඇත්තටම වැරද්ද බවට පත් වෙන්නේ එහෙම නොකරනවා නම්. ඒ නිසා ඔබ දානමාන පූජා කරනකොට අනිවාර්යයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේව සිහි කරගන්න. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සිහි කරගන්න. මහා කස්සප මහරහතන් වහන්සේ සිහි කරගන්න. ඊළඟට අපි තවත් ඒ උතුම් මහා රහතුන්ගේ ඒ උතුම් මාර්ගඵලලාභී උත්තමයන්ගේ නොඑක් කතා අහලා තියෙනවා. දැන් අපි ඔය ධර්ම දේශනාවලට ඔය කතා කියලා දෙන්නේ. එහෙමයි. මේ කතා කියලා දෙන්නේ ඔබට මේ කතන්දර විදිහට මතක තියාගන්න නෙවෙයි. ඒ කතා කියලා දෙන්නේ හිත පහදව ගන්න. චිත්ත ප්‍රසාදය ඇති කරගෙන තමන්ගේ පින මහත්ඵල මහනිසංස කරගන්න. ඒ නිසා ඒ සිදුවීම් සිහි කරගෙන අනේ මේ වගේ උතුම් පිරිසක් ඒ වගේ උතුම් පිරිසක් ගියපු පාරේ යන පිරිසක් නේද මේ ස්වාමීන් වහන්සේලා. දැන් අද වර්තමානයේ සිවුරු දරාගෙන ගොඩාක් දුෂ්කරතා මැද වුණත් පුළුවන් විදිහට සිල්පදයක් රැකගෙන පුළුවන් විදිහට භාවනාවක් කරගෙන ඉන්න මේ මහන්සි අරගෙන දහන් දෙනම දියුණු කරගන්න කැප වෙලා ওই වන්දනාවක් මානයක් කරගෙන අනිත් අයට අනුග්‍රහ කරන්න කැප වෙලා ඒ කටයුතු කරන්නේ ඒ උත්තමියෝ ගියපු පාරේ යන්න මහන්සි ගන්න පිරිසක් නේ. එහෙමයි. එතකොට ඒ උත්තමියෝ ගියපු පාරේ යන්න මහන්සි ගන්න පිරිසකට ඔබ අනුග්‍රහ කරනවා. මේ මහෝත්තමයන්ගේ ගුණ සිහි කරලා. ඒ උත්තමියෝ ගියපු පාරේ යන්න අපිට වඩා මේ ස්වාමීන් වහන්සේලා ලං වෙලා අපි මේ ස්වාමීන් වහන්සේලාට දනින් පැනින් උපස්ථාන කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ සිහි කර කර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ගුණ සිහි කර කර ඇත්තේ මේ විදිහට තමයි සංගරුවන්ට දම් පිදීම කියන එක ඔබ කරගත යුත්තේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් වෙන් වූ කාලය මේ ආකාරයට අවසන් වනවා. අද දවසේදීත් වටිනා කියන දහම් කරුණු රාශියක් මේ ධම්සභා මණ්ඩපයේ ඔස්සේ පින්වත් ඔබට තිළින කරන්නට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම තරුණ පරපුරට, ළමා පරපුරට වටිනාම කියන දහම් අවවාදයන් රැසක් අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න ලැබුවා. ඉතින් මේ වැඩසටහන වෙනුවෙන් අද දවසේදී ප්‍රතිපර දායකත්වය එකතු කළ පින්වත් පිරිස වෙනුවෙන් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා සිදු කරන්නටයි අපි සූදානම් වන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේට අපි නැවත වාරයක් අවස්ථාව දෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේදී දායකත්වය එකතු කළ පින්වත් පිරිස වෙනුවෙන් පුණ්‍යානුමෝදනා එකතු කරන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් එතෙම පින්වත් මහත්මයා ඊට පළමුවම කල්පනා කළා අපි මුල් අනුශාසනාවේදී සිහිපත් කළා මේ දරුවන්ට ඉලක්ක දෙකක්. ජීවිතය සම්බන්ධයෙන් ඉලක්ක දෙකක්. පළවෙනි ඉලක්කය තමයි තමන්ගේ දෙමව්පියන්ගේ ඇස්වලට සතුටු කඳුලක් ගේන දෙමව්පියන්ගේ හදවත් සතුටු කරන දුවක් වෙනවා පුතෙක් වෙනවා කියන ඒ අදහසට දරුවෝ ඉන්න. දෙවෙනි එක තමයි ලෝකයට උපකාර කරනවා කියන අදහසට එන්න. ඒ ලෝකයට උපකාර කරනවා කියන අදහස ගැන ගත්තාම මාත්‍ය අපිට හෙට දවස අමතක කරන්න බැරි දවසක්. එහෙමයි. මේ ලංකා භූමියේ සිංහල බෞද්ධයාගේ ලංකා භූමිය කියන්නත් බෑ මේ බෞද්ධ ජනතාවගේ උරුමය වෙච්ච අනුරාධපුරේ
අධිරාජ්‍යවාදීන්ගේ සහ අන්‍යාගමිකයන්ගේ යටතේ තිබුණු කාලයක් තිබුණා. ඒ කාලේ මේ උරුමය යළි බෞද්ධයන්ට ලබා ගැනීම පිණිස මහා කැපකිරීමකින්. ඇතිම තමන්ගේ මේ ඒ තරුණ ජීවිතයම කැප කලා කිව්වොත් හරි. කවුද මේ වලිසිංහ හරිස්චන්ද්‍ර වලිසිංහ හරිස්චන්ද්‍ර කියන ඒ මහා වීරෝධාර පුරුෂයා. එතුමා 1876 ඉපදිලා අවුරුදු 37ක් ආයු වළඳලා 1913 සැප්තැම්බර් මාසයේ 13 වෙනි දින හෙට වගේ දවසක තමයි එතුමාගේ වියෝවීම සිද්ධ වුණේ. එතුමා කාලක්‍රියා කළේ. ඉතින් මේ ලංකා භූමියේ ජීවත් වෙන අපට අමතක කරන්නම බැරි වීරෝධාර පුරුෂයෙක්. එතුමාගේ අහිමිවීම මේ මාතෘ භූමියට කොච්චර අභාග්‍යයක්ද කියන එක ගැන ඒ වෙනකොට ශාසනික උන්නතිය වෙනුවෙන් මහා මෙහෙවරක් කරපු අනගාരിക ධර්මපාල ශ්‍රීමතාණන් මේ කරපු ප්‍රකාශයෙන් අපිට තේරෙනවා. වලිසිංහ හරිචන්ද්‍රතුමා කාලක්‍රියා කරාට පස්සේ අනගාരിക ධර්මපාල ශ්‍රීමතාණන් ප්‍රකාශයක් කරලා තියෙනවා මේ අහෝ මා මියගොත් හරිස්චන්ද්‍රයෝ ඉතිරුණා නම් වඩාත් යහපතයි මට සිතේ කියලා. ඉතින් එහෙම මහා ශාසනික උන්නතියක් වෙනුවෙන් ඊළඟට ජාතියේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙච්චි වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන් කාලක්‍රියා කරපු දිනය හෙට දවසේ දෙනවා. ඒ නිසා ඔබ එයත් සිහි කරන්න ලෝකයට උපකාර කරපු අන් අයට උදව් කරපු අන් අය වෙනුවෙන් ජීවිතේ කැප කරපු වීරෝධාර පුරුෂයෙක් අතර අද අපි මහසෑයට යනකොට අපිට මතක් වෙන්න ඕන. අනුරාධපුරේ ඒ ශුද්ධ භූමිය අපි වන්දනා කරලා පින් කර ගන්නකොට එතුමාව අපි මතක් වෙන්න ඕන. අද ධම්සභා මණ්ඩපයේ සොඳුරු සද්ධර්මය මේ විදිහට කතා කොට ධර්ම දානයේ සිදුකොට අප රැස් කළා වූ යම්තාක් පුණ්‍ය ධර්මයන්ද අපි ඒ සියලුම පින්පෙත් අනුමෝදනා කරමු. අපේ මේ ලංකා මාතෘ භූමිය වෙනුවෙන් සිහල ජාතිය වෙනුවෙන් බෞද්ධ ජනයා වෙනුවෙන් මහා මෙහෙවරක් කරපු මේ වලිසිංහ හරිස්චන්ද්‍ර ශ්‍රීමතාණන්ට ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවන් පසක් කරන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාව අද දවසේ අප විසින් ධම්සභා මණ්ඩපයේදී රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩිත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරුවනට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් දායකත්වයේ එකතු කරන්නේ මේ පින්වතුන්ලා විශේෂයෙන් සැප්තැම්බර් මාසයේ 11 වෙනි දින ජන්මදිනය යෙදුනා වූ මේ වෙනකොට අසනීප තත්ත්වයෙන් පසු වෙන ඒ පින්වත් දුෂ්මන්ත රණසිංහ ඒ මල්ලීට රිදුක් නිරෝග සුවපත් භාවය විශේෂයෙන් කතන හැකියාව ලැබීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඉතින් අපි මේ දුෂ්මන්ත රණසිංහ පුතාට අපි පින් අනුමෝදන් කරනවා. මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා මේ පින්වල ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඒ සියලු කායික රෝග පීඩා ਸਰව ප්‍රකාරයෙන්ම දුරු වේවා. මානසික පීඩාව සියල්ලද දුරු වේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ තව තවත්
ඇසුරු කරන්නට ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට සම්බුද්ධ ශාසනය තුල පිරිසන් ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලුම ඥාතීන්ටත් ඒ වගේම විශේෂයෙන් අද දවසේ මිය පරලෝ යන්ට යෙදුනා අපේ සහෝදර වැල්ලව සරණානන්ද ස්වාමීන් වහන්සේගේ සහෝදරයා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් චමින්ද කුමාර ජයවර්ධන මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයෙන් සැපයටම පත්වෙත්වා අප හැමදෙනාගේ නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සුඛී සුවපත් භාවයට පත්ව ඥාතීන්ට ඊතා ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් දුෂ්මන්ත රණසිංහ පුතුණුවන්ට සාලිය රණසිංහ පියාණන්ට තලතා ඒක නායක මෑණියන්ට ඇමරිකාවේ පදිංචි පින්වත් අංජලී ජයවීර සහෝදරිය සහ සුධර්මන් ජයවීර අයියාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා පවුලේ සියලු දෙනාට නෑදෑ හිත මිතුරන්ට ගුරු මව්පියවරුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා ධර්ම දානයේ සිදු කරපු ඒ සුපින්නතුල්ලාටත් සුපින්නත ඔබ හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් අද දවසේත් මේ උතුම් ධම්සභා මණ්ඩපයේ වැඩසටහන මෙහෙවීම් කටයුතු සිදු කරපු අපේ පින්වත් ශානක නිවේදක මහත්මයාට ඒ වගේම සජීවී විකාශයක් විදිහට ඔබ වෙත ධම්සභා මණ්ඩපය අරගෙන ඉද්දී ඒ උදෙසා සියලු කටයුතු සම්පාදනය කරලා මේ වැඩසටහන ඔබ වෙතට සමීප කරන්න විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට මේ සියලු පින් එක ලෙසම අනුමෝදන්ව සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සැලසේවා ජීවිතේ රැකී ආරක්ෂා ආදී සියලු කටයුතුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු 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 ධම්සභා මණ්ඩපය මෙතකින් අදට අවසන් කරන්නටයි සූදානම් වන්නේ. ඊට මතින් අපි පින්වත් ස්වාමින් වහන්සේ උදෙසාත් පුණ්‍යානුමෝදනා එකතු කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද ධම්සභා මණ්ඩපය වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කළේ ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික දුෂ්මන්ත රණසිංහ සාලිය රණසිංහ පියාණන් තලතා ඒකනායක මෑණියන් ඇමරිකාවේ පදිංචි අංජලිය ජයවීර සහෝදරිය සහ සුධර්මන් ජයවීර අයියා විසින් ඉතින් ඒ සුපින්නතුන් අත සිහිපත් කරගන්න ගමන්ම අපි සූදානම් වන්නේ අදට ධම්සභා මණ්ඩපයෙන් මෙතකින් සමුගන්නට. රාත්‍රී 9ට ඔබට පුළුවන් කමක් තිබෙනවා රාත්‍රියේ සෙත් පිරිත් සජ්ජායනාවන් ශ්‍රවණය කරන්නට දැක බලා ගන්නට. ඉතින් ඒ වෙනුවෙන් ආරාධනා කරන ගමන්ම රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය දිගටම ඇසුරු කරන්නට පින්වත් ඔබට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ඔබට නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.